හරි ධාරා විද්‍යුත් යටතේම තමයි අපිට තියෙන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන එක. දැන් අපි අද බලන්නේ එකෙන් ගැටලු කීපයකට පහුගිය විභාග ගැටලු කීපයකට යන්න විද්‍යුත් චුම්බක ප්‍රේරණය තියෙන්නේ ධාරා විද්‍යුතයේ පාඩමේ යටතේ. පැහැදිලිද? දැන් මේකට චුම්බක ක්ෂේත්‍ර වල සම්බන්ධිකුත් තියෙනවා. චුම්බක ක්ෂේත්‍ර වල සම්බන්ධිකුත් තියෙනවා. ධාරා විද්‍යුතයේ සම්බන්ධිකුත් තියෙනවා. හැබැයි මේ විෂය කොටස තියෙන්නේ ධාරා විද්‍යුත් යටතේ. ඒ කියන්නේ ධාරා විද්‍යුතයේ ප්‍රශ්නේ රචනා ප්‍රශ්නේ යටතේ තමයි අහුවොත් අහන්නේ. ධාරා විද්‍යුත් රචනා ප්‍රශ්න යටතේ. එහෙමම කියලා එකක් නැහැ ඉතින්. ධාරා විද්‍යුත් රචනා ප්‍රශ්න යටතේ මොනි කියලා එකක් නැහැ. චුම්බක ක්ෂේත්‍ර යටතේ ඉන්නත් පුළුවන්. සමහරට යාන්ත්‍රික විද්‍යාවේ ඉන්නත් පුළුවන්. අපි දැකලා තියෙනවනේ එහෙම. ප්‍රශ්න කල්පලා තියෙනවා. දැන් පුෂ්ටිකාර්ථතිය ප්‍රශ්න යටතේම දුෂ්‍රාවිතාවේ සම්බන්ධ කරලා තියෙනවා. ධාරා විද්‍යුත් යටතේ ඉලෙක්ට්‍රොනික සම්බන්ධ කරලා තියෙනවා. එහෙම තියෙනවා. අපි ඒක හරියටම අයින් කරන්න බෑනේ. හරියටම පියු අයින් කරන්න බෑ අපේ භෞතික විද්‍යාව කියන කාර්යය. ඒකට එකක් බැඳිලා තියෙන්නේ. හරි කෙසේ හෝ මම පොඩ්ඩක් මතක් කරලා දුන්නොත් සිද්ධාන්ත ටික මතක් කරලා දුන්නොත් මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කියන්නේ ඇත්තටම අර අපි කිව්වා වගේ අවකටෙන් මම කියන්න ඕනේ මේක බලන්න පුළුවන් ධාරා විද්‍යුතේ වීඩියෝ වල මම හිතන්නේ ධාරා විද්‍යුතේ වීඩියෝ වල 17 18 19 වගේ වීඩියෝ වෙන්න ඕනේ නැත්නම් 20 හරි මේ වීඩියෝ වල තියෙනවා වෙනම අවසාන වීඩියෝ ටිකේ තියෙනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය 1 විද්‍යුත් චුම්බක ප්‍රේරණය 2 විද්‍යුත් චුම්බක ප්‍රේරණය 3 කියලා වීඩියෝ 3ක් ධාරා විද්‍යුතයේ යටතේ ධාරා විද්‍යුතයේ 17 ඒක යටතේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය 1 කියලා. ඒක හොඳට බලන්න ඒක මම හොඳටම පැහැදිලි කරලා තියෙනවා. මමත් පොඩ්ඩක් ඒක බැලුවට පස්සේ මටත් හිතුණා තාමත් හොඳින් පැහැදිලි කරලා තියෙනව නේද මේ මිනිස්සයා කියලා. ඊට පස්සේ මටම හිතුණා මමනේ කියලා ඉතින්. මම ඒක බලන්න යද්දී අතන මටම හරි සතුටක් ආවා මේ හොඳට පැහැදිලි කරලා දෙන ගුරුවරයෙක් නේද කියන කතාව. නැත්තම් මේක තාමත් හොඳට මේ පැහැදිලි කරලා දෙනවා කියලා පස්සේ තමයි මට මතක් වුණේ මම්මයි කියලා. ඒකත් දෛවයේ සරදමක් වගේ එක පැත්තකින්. එහෙම වෙනවද නේද? ඒකත් අමුතු දෙයක්. මමම සතුට වෙලා පස්සේ බැලිනම් ඒ මමම තමයි කියලා. ඉතින් එහෙම එකක් තියෙනවා කොහොම හරි අර තත්ත්වෙ බැලුවට පස්සේ ඉතින් මේ ඒ වීඩියෝ ටික බලලා ඒ සිද්ධාන්ත ටිකත් අල්ලගන්න පුළුවන් මම නිකන් මතක් කරලා දුන්නොත් එහෙම. මේකට අදාළ සමීකරණ ටික එහෙම. දැන් විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කතන්දරය ගත්තාම අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රයක් තිබ්බම මේ චුම්බක ක්ෂේත්‍රයේ කපාගෙන යන පරිදි සන්නායක දණ්ඩක් චල්තුනොත් චුම්බක ක්ෂේත්‍රයක් කපාගෙන යන පරිදි සන්නායක දණ්ඩක් චල්තුනොත් එහෙම නැත්නම් අපි ගන්නවා මේ සන්නායක පුඩුවක නැත්නම් පරිපතයක පවතින චුම්බක ක්ෂේත්‍රයේ විචලනයට වදිනොත් පරිපතයක් තුළ පවතින නැත්නම් සන්නායක පුඩුවක් තුළ පවතින චුම්බක ක්ෂේත්‍රයේ විචලනයටපත් වුණොත් එහෙම විචලනය වුණොත් එහෙම අර සන්නායක තුළ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. මේක තමයි අපි විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා හඳුන්වන්නේ. ඉලෙක්ට්‍රෝමැග්නටික් ඉන්ඩක්ෂන් කියන එක ප්‍රේරණය ඉන්ඩක්ෂන්. ඉලෙක්ට්‍රෝමැග්නටික් ඉන්ඩක්ෂන්. ඉංග්‍රීසියෙන් කියන්නේ ඉතින් මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කාර්යය. ඉතින් මේකෙදි අපිට වැදගත් වුණා නියම දෙකක්. විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබඳ නියම දෙකක් අපිට වැදගත් වුණා. එකක් තමයි ලෙන්ස් නියමය. ලෙන්ස් නියමය අනිත් එක තමයි ෆැරඩේ නියමය. මේවා ඉතාමත් හොඳින් පැහැදිලි කරලා තියෙනවා වීඩියෝ වල. මම හිතන්නේ ඒක ඉතාමත් හොඳයි. ඒකේ කතා දෙකක් නෑ. ඒ නිසා ඒක බලන්න. බලලා මතක් කරගන්න නැවත. ලෙන්ස් නියමයෙන් කියන්නේ මේ දැන් අපි කියවනේ ධාරාවක් ප්‍රේරණය වෙනවා කියලා සන්නායකයට. එතකොට මේ ධාරාවක් විද්‍යුත් ගාමක බලයක්. එතකොට විද්‍යුත් ගාමක බලය පේනවට පස්සේ මේ සන්නායකයේ තියෙන සංවෘත පරිපථයක නම් එතන ධාරාවක් ඇති වෙනවා. ධාරාවක් යන්න පටන් ගන්නවා. අපි කියනවා ඒකට ප්‍රේරිත ධාරාව කියලා. එතකොට මේ ප්‍රේරිත ධාරාව සෑම විටම එය ඇති කළ හේතුවට පටහැනිව තමයි ක්‍රියා කරන්න කියන කාරණය. නැත්නම් එය ඇති කළ හේතුව නැති කරන පරිදි තමයි ක්‍රියා කරන්න කියන කාරණේ තමයි ලෙන්ස් නියමයෙන් කියන්නේ. ප්‍රේරිත ධාරාව සෑම විටම එය ඇති කළ හේතුවට ප්‍රතිවිරුද්ධව ඇති වෙයි කියන කාරණය. පැහැදිලිද? තමයි ලෙන්ස් නියමයෙන් කියන්නේ. ඊ දෙවෙනි එක තමයි ෆැරඩේ නියමය. ඒකෙන් තමයි අපිට මේ ප්‍රේරිත විද්‍යුත් ගාම බලය සඳහා වටිනාකමක් ගන්න පුළුවන්. ෆැරඩේ නියමයෙන් කියනවා පරිපථයක් තුල පරිපථයක ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය ඒ පරිපථය තුල පවතින චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතිකයි කියලා. පැහැදිලිද? චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතිකයි. මොනක තමයි ෆැරඩේ නියමයෙන් කියන්නේ. ඒ අනුව අපි ගත්තොත් එහෙම මේ වගේ සන්නායක අපි ගමු කොහෙද? එහෙම සන්නායකයක් ගත්තොත්. මොනවායි සන්නායක? දැන් මේක සන්නායක පුඩුවක් ඇත්තට. මේ පුඩුව
ඇතුලේ තියෙනවා කියලා හිතන්නේ චුම්බක ශේෂ්ත්‍රය. ඒක සම්පූර්ණයෙන් මේක හරහම තියෙන්න ඕනේ. මේ ප්‍රදේශයට විතරක් සීමා වෙලා තියෙන්නත් පුළුවන්. මෙහෙම තිබ්බත් මේක හරි. මොහොත තිබ්බත් හරි. පැහැදිලිද? පිටු හරි. සන්නායක කුඩුව මෙහෙම තියෙනවා. ඒක නිකන්. ඔහොම හිතන්නකෝ. ඔහොම ගමුකෝ අපි නේද? හරි. මෙහෙම සන්නායක කුඩුව තියෙනවා. මේ කුඩුවේ මේ ඇතුලේ කැපිටල් A වර්ගඵලයක් තුල තමයි තියෙන්නේ චුම්බක ශේෂ්ත්‍රය. චුම්බක ශේෂ්ත්‍රයේ චුම්බක ශ්‍රාවකත්වයේ B කියලා හිතන්න. B කියලා හිතන්න. පැහැදිලිද? B කියලා හිතන්න මෙන්න මේ චුම්බක ශ්‍රාවකත්වයේ B කියලා එක තියෙනවා. ඉතින් ඒකට කියන්නේ E කියන එක ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය සමානුපාතිකයි චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට d5 බෙදීම dt. මේ පුඩුව තුල පවතින නැත්නම් පරිපථයේ තුල පවතින චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය අනුලෝම සමානුපාතිකයි කියන්නේ. මෙන්න මේ සමානුපාතික ලකුණ අයින් කරන්න අපි නියතය දැම්මුත් එහෙම නියතය එකක් වෙනවා. එකයි නියතය එකයි. ඒ වගේම ලෙස් නියමය මේකට සම්බන්ධ කරුවාම E සමානයි ඍණ d5 බෙදීම dt කියලා එනවා අපිට. දැන් මම මේක විස්තර කරන්නේ නැහැ. කාට හරි මේ ඍණ එන හැටි නියත එක උන හැටි ඕනනම් අන්න වීඩියෝ ටික තියෙනවා තවම වෙබ්සයිට් එකේ. හරිද? බලන්න පුළුවන්. ඒවා මම මෙතන විස්තර කරලා දෙනවා කියන්නේ අපරාධයක් සහ ඒ අනිත් ළමයිට කරන මේ පාඩුවක් ඇත්ත. ඒක ළමයි දෙන්නේ තුන් දෙනෙක් නෙවුවා හරියට අධ්‍යයනය කරුවේ නැති වුණාට අනිත් ළමයි පරි නෑ. හරි. ඒක කොහොමද කරන්නේ? ඒ සමාන ඍණ d5 බෙදීම dt. දැන් අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. අපි දන්නවා ෆයි කියලා කියන්නේ චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය වැඩි කිරීම වර්ගඵලය. පැහැදිලිද? චුම්බක ශ්‍රාව ඝනත්වය වැඩි කිරීම වර්ගඵලය. දැන් මේක එක පුඩුවක් තියෙනවා නම් චුම්බක ශ්‍රාවය කියන්නේ BA තමයි. නමුත් මේ සන්නායක කම්බියක් පුඩු දෙකක් තිබ්බොත් එහෙම මේ වගේ ඩබල් වෙනවා. මොකද එක කම්බියක තව කම්බියක් තියෙනවා කියන අර විදිහටම තව ශ්‍රාවයක් ඒක හරහා තියෙනවා. පුඩු ගාන වැඩි කරලා අපිට අර ශ්‍රාවය වැඩි කරගන්න පුළුවන් කියන එක. ඒකට එහෙමනොත් n එකක් එනවා මෙතෙන්. n එකක් එනවා. කෙසේ හෝ මොන අපිට n දැම්මේ මේ ඔන්න n ගන්න පුඩු ගන්න. ඒතර අපිට එනවා e සමානයි ඍණ d5 බෙදීම dt ඊවල වටිනාකම ගත්තොත් d phi කියන්නේ ban බෙදීම dt කියලා අපි ගත්තා. ban බෙදීම dt මතකද? දැන් අපිට විභාගයේදී අහන්න ඇත්තටම එක්කෝ චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා කාලය සමග චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා. එහෙම නැත්නම් ඒ චුම්බක ශ්‍රාවයේ පවතින වර්ගඵලය වෙනස් වෙනවා. ඔය අවස්ථා දෙක තමයි අපෙන් අහන්නේ ලෙවල් පේපර් එකේ. ගොඩක් වෙලාවට කලාතුරකින් අහන්න බලමු ඔය දෙකම වෙනස් වෙන අවස්ථාවක් වුණා. ඔය දෙක වෙනස් වුණත් පුළුවන් අපිට ගන්න. අපි කිව්ව මේකෙදි දැන් චුම්බක ශ්‍රාව ඝනත්වය නම් වෙනස් වෙන්නේ. මේ ඇතුලේ තියෙන චුම්බක ශ්‍රාවය නම් වෙනස් වෙන්නේ. උදාහරණයක් වශයෙන් මේ චුම්බක ශ්‍රාවය පටන් ගද්දි ටෙස්ලා 2යි. තප්පර 5කට පස්සේ චුම්බක ශ්‍රාවයක් නැහැ. ඒ කියන්නේ චුම්බක ශ්‍රාවයේ ටෙස්ලා 2 ඉඳලා බිඳුව බවට පත් වෙනවා ඒකාකාරව අඩු වෙනවා කියලා හිතන්න තප්පර 5ක් තුල. එහෙනම් මෙතන විචලන වෙන්නේ චුම්බක ශ්‍රාවයේ. ඒක නියත නෑ. චුම්බක ශ්‍රාවයේ මේ චුම්බක ශ්‍රාවයේ වෙනස් වෙනවා. පැහැදිලිද? මේ චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් වෙනවා. චුම්බක ශ්‍රාව ඝනත්වය. ශ්‍රාවය වෙනස් වෙන එක හේතුව. ශ්‍රාව ඝනත්වය. එහෙම වුණොත් මේක විචලනයක් නම් අපි මෙතනදී E ලියන්නේ A සහ n නියත නිසා. ඒ කියන්නේ මේ ශ්‍රාවයේ පවතින මේ ශ්‍රේෂ්ඨයේ පවතින වර්ගඵලය n කියන්නේ පුඩුවේ වට ගණන dB බෙදීම dt. එතකොට dB බෙදීම dt හොයලා දැම්මනම් හරි. දැන් උදාහරණයක් වශයෙන් හිතන්න අර විදිහට මම කියවනේ මොකද්ද? පටන් ගද්දි t බිඳුවේදී චුම්බක ශ්‍රාව ඝනත්වයේ ටෙස්ලා 2යි. t තප්පර 5කදී ටෙස්ලා බිඳුවයි. ටෙස්ලා බිඳුවයි කියලා හිතන්න. තප්පර 5ක් තුල ටෙස්ලා බිඳු වුණා. මේ පුඩු මේ ඇතුලේ තියෙන වර්ගඵලය අපි තුමුකෝ වර්ග මීටර 2යි කියලා. නැත්නම් වර්ග මීටර 3ක් කියලා හිතන්න. කොහොම දල වශයෙන් ගන්න. මේකේ පුඩු ගන්න වට ගන්නද අපි තුමු 1යි කියලා. එක දඟලයි ගිහලා තියෙන්නේ. එක කම්බියයි. එහෙනම් ඉතින් අපිට මේ E ගත්ත හැකි මේකේ ප්‍රේත විද්‍යුත්කාමක බලය E කියලා කියන්නේ E සමානයි A කියලා කියන්නේ 3යි n කියන්නේ වට 1යි dB බෙදීම dt. dB බෙදීම dt කියන්නේ තප්පරයකදී ශ්‍රාව ඝනත්වය වෙනස් වෙන ප්‍රමාණය. තප්පරයක් තුල ශ්‍රාව ඝනත්වය වෙනස් වුණු ප්‍රමාණය. එහෙනම් තප්පරයක් තුල ශ්‍රාව ඝනත්වය වෙනස් වුණු ප්‍රමාණය. ඉතින් මේ බලන්න දෙකේ ඉඳලා බිඳුව දක්වා වෙනස් වුණ ප්‍රමාණය ගත්තොත් ශ්‍රාවයේ මේ චුම්බක ක්ෂේත්‍රයේ ශ්‍රාව ඝනත්වය 2යි. ශ්‍රාව ඝනත්වයේ ටෙස්ලා 2කින් වෙනස් වුණා. තප්පර 5ක් තුල. එහෙනම් වෙනස කියන්නේ 2 රින බිඳුව බෙදන්න ඕනේ කාලය තප්පර.
ඔන්න අපිට E කියන එක එනවා. E වල වටිනාකම ඇත්තටම ලැබෙයි. පැහැදිලිද? E වල වටිනාකම ලැබෙයි. E වල වටිනාකම ලැබෙයි. තව එකක්. දැන් කාට හරි අවශ්‍ය කරනවා මේකේ හරි මේකත් එක්ක අපි හිතමු මෙහෙම මෙතන ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තියෙනවා. ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපිට අවශ්‍ය කරනවා ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය නිසා මේ සන්නායකයේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය නිසා ඒකේ ගමන් කරන ධාරාවේ දිශාව ගන්න කියලා හිතන්න. දිශාව ගන්න අපිට අවශ්‍ය කරනවා. දැන් මේකෙදි ප්‍රේරිත ධාරාවේ දිශාව ගන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ධාරාවේ දිශාව ගන්නේ ඔන්න ඔලුවට දාගන්න. අපි ලෙන්ස් නියමයෙන් කියනවානේ ප්‍රේරිත ධාරාව සෑම විටම ඒ ඇති කළ හේතුවට ප්‍රතිවිරුද්ධව ඇති වෙන්නේ කියලා. ඒක නවත්තන්නයි ඇති වෙන්නේ. යා යම් හේතුවක් මත ඇති වුණාද ඒක නැති කරන්නයි උත්සාහ කරන්නේ. හරි. දැන් පොඩ්ඩක් බලමු. ඇයි මේක එහෙනම් ධාරාව පේන්නේ වෙන්නේ? මෙන්න මේ චුම්බක ශ්‍රාව ඝනත්වය නැත්නම් මේ චුම්බක ශ්‍රාවය, චුම්බක ක්ෂේත්‍රය විචලනය වුනේ නැත්තම්, ඒ කියන්නේ එහෙමම තිබ්බනම් ටෙස්ලා දෙකේ එහෙමම තිබ්බනම් මේකේ ධාරාවක් මේ පේන්නේ වෙන්නේ නැහැ නේ ඉතින්. හරිනේ කතාව. d5 බෙදීම dt ඒකට බිඳුවයි. ධාරාවක් පේන්නේ උනේ මෙතන තිබ්බ මේ ඇතුළට තිබ්බ චුම්බක ක්ෂේත්‍රය අඩු වුණ නිසා කාලයත් එක්ක මේ දෙකේ තිබිලා බිඳු වුණා. කාලයත් සමග අඩු වුණු නිසා තමයි ඇතුළට තිබ්බ චුම්බක ක්ෂේත්‍රය කාලයත් නිසා අඩු වෙච්ච නිසා තමයි මෙතන ධාරාවක් පේන්නේ වෙන්නේ. එහෙනම් ධාරාවෙන් කරන්න ඕනේ අඩු වෙන එක නවත්තන්න ඕනේ. උඹ මේ දෙකේ තිබිලා බිඳු වුණානේ. අනේ උඹ දෙකේ හිටියා නම් එහෙම වෙන්නේ නැහැනේ. ඒ නිසා උඹ අඩු වුණ එක නවත්තන්න නම් ධාරාවෙන් කරන්න ඕනේ මේක ඇතුළට චුම්බක ක්ෂේත්‍රයක් දෙන්න. මොකද ඇතුළට තියෙන එක අඩු වෙනවනේ. ධාරාවෙන් ඇතුළට තව එකක් හදලා දෙන්න ඕනේ. ධාරාවෙන් ඇතුළට තව එකක් හදලා දෙන්න ඕනේ. පැහැදිලිද? එහෙම හදලා දෙන්න නම් ධාරාව ගන්න ඕනේ කොයි පැත්තද කියන එකයි. ඒකද අරක සම්බන්ධ වෙනවා. ඒක හරි. ඒ කියන්නේ මෙන්න මේක. එහෙම කියලා ඒකින් කියලා හරියන්නේ නැහැ. පැහැදිලිද? එහෙම කියලා ඒකෙන් කිව්වොත් වැරදි. මොකද ඒ ලෙවල් පේපර් එකේ අර අගක් කියලා හරියන්නේ නැහැ. ඒක තමයි අනිත් එක. ඒක යා දැනගෙන කිව්වද නොදැන කිව්වද කියන කතාවක් බෑනේ. ඒ කියන්නේ මෙන්න මේ මම කියන්නේ ඔය ටික කියන්න ඕනේ මුලින්ම. කියලා දැන් මේ ඇතුළේ චුම්බකයට ඇති වෙන්නේ. ඇතුළේ චුම්බකයට ඇති වෙන්න ඕන අපි දන්නවා. මේකේ ධාරාව මෙහාට ගියා. ඒ කියන්නේ මෙහෙම. දකුණතේ මාපට ඇඟිල්ල මෙහෙම යමු කියනොත් මෙහෙන් ඇතුළට නැති වෙන චුම්බක ක්ෂේත්‍රය. අන්න එහෙනම් හරි. අපි දන්නවා වලලු ආකාරයට ඇති වෙන්නේ නේ. මෙන්න මෙහෙම. එහෙම ඇතුළට. මෙහෙන් ඇතුළට. එහෙනම් ධාරාව යන්න ඕනේ කොහාටද? මෙහාටයි යන්න ඕනේ ධාරාව. ධාරාව යන්න ඕනේ එහාටයි. පැහැදිලිද කාරණේ? අන්න ඒකයි කතාවේ. එහෙම ගානක් තිබ්බා මම හිතන්නේ ඒ ලෙවල් පේපර් එකේ. අපි ඒකත් හදමු. බලමු මේක රචනා ප්‍රශ්නයක් හරි බහුවර්ණයක් හරි තිබ්බා. අපි ඒකට යමු ඉස්සරහට. හරි කෙසේ වුව ඔන්න ඔය කතාව පැහැදිලි නේ. හරි ඔන්න ඔකයි කතන්දරේ දැන්. හරි. ඉතින් අපි මේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය ගන්න තත්වයට අපි උදාහරණ කීපයකට ගියා. මතක ඇති ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය ගත්ත අපි මුලින්ම L දිගති සන්නායක දණ්ඩක් මෙන්න බලන්න L දිගති සන්නායක දණ්ඩක් L දිගති සන්නායක දණ්ඩක් u වේගෙන් අපි චලිත කරනවා චුම්බක ක්ෂේත්‍රයක් කැපී යන පරිදි. මෙන්න චුම්බක ක්ෂේත්‍ර. හොඳට අහගන්න මම මතක් කරලා දෙන්නයි හදන්නේ. චුම්බක ක්ෂේත්‍රයක් කැපී යන පරිදි මේවා කරලා තියෙන්නේ මම. නමුත් මතක් කරලා දෙන්නම් පොඩ්ඩක්. එතකොට මේ චුම්බක ශ්‍රාවක ඝනත්වයේ B නම් මේකෙදි ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය අපිට ආවේ E සමානයි BLU කියන. E සමානයි BLU. ඒක ගත්තේ අර විදිහට. මේකෙදි නියත වෙන්නේ B. B වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේක ගමන් කරද්දී කපා හරින වර්ගඵලය වෙනස් වෙනවා මොහොතින් මොහොත. කපා හරින වර්ගඵලය වෙනස් වෙනවා. ඒ අනුව E කියන එකෙන් ඇත්තටම අර B නියතයි. dA බෙදීම dt ට dA බෙදීම dt කියන්නේ තප්පරයකදී කපා හරින වර්ගඵලය නැත්නම් වර්ගඵලය වෙනස් වෙන ප්‍රමාණය මෙතන ඉන්න එක්කෙනා තප්පරයකදී ඉස්සරහට යනවා u දුරක්. එතකොට එයා කපා හරින වර්ගඵලය LU. ඒ නිසා dA බෙදීම dt කියලා කියන්නේ LU. ඔතෙන් තමයි E සමානයි BLU ආවේ. පැහැදිලි? E සමානයි BLU ආවේ. එතකොට සන්නක දණ්ඩක් U එකෙන් චලිත කරද්දී L දෙක සන්නක දණ්ඩක් ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය BLU වෙනවා. ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය BLU වෙනවා. ඒක හරිනේ කතාව. ඒක හරි. දැන් මේකේ පොඩ්ඩක් තේරුම් ගන්න. හරි BLU. ඒක හරි මේ ආශ්‍රිතව ඇවිල්ලා තියෙන ගානක් අපි ගත්තොත් ටියුබ් එකේ තියෙනවා.
මට ඒකටත් යන්න බලා ඒක මම පස්සේ යන්නම් ඈ. ඒක පස්සේ නම් පැටලෙනවා කතා. රචනා ප්‍රශ්න දෙක තුන ඉවර කරලා මම යමු ඊට පස්සේකට. ඊළඟට මේක තව ක්‍රමයකට අපි ඔප්පු කෙරුවා. ශක්ති සංසිති. මතකද බලන්න ශක්ති සංසිතිනොත් අපි මේක ඔප්පු කෙරුවා. තමන්ට ඒකත් කියලා දෙන්න පුළුවන් වෙන්න කාට හරි. ශක්ති සංසිතිනොත් ඔප්පු කෙරුවා. ඊළඟට අපි තව එකක් ගත්තා. කොහොම කතා කරන් ගිහිල්ලා මෙන්න මෙහෙම අවස්ථාවකට ගියා නේද? මෙන්න මෙහෙම එකක් ඕකේ නේද? මෙහෙම චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මෙන්න මේ වගේ ඉක්කුත් අපිට කතා කරන්න. මෙන්න චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මේ චුම්බක ක්ෂේත්‍රයේ L දිගටි කියලා අපු L දිගටි දණ්ඩක් තියෙනවා. ඒක ඒ දණ්ඩ මෙන්න මේ ලක්ෂ්‍යය කේන්ද්‍ර කරගෙන කැරකෙනවා. සංඛ්‍යාත F සංඛ්‍යාත. චුම්බක ශ්‍රාව ඝනත්වයේ B. චුම්බක ශ්‍රාව ඝනත්වයේ B. L දිගටි සන්නයක දණ්ඩක් මේ චුම්බක ක්ෂේත්‍රය තුල කැරකෙනවා. මෙන්න මේ ලක්ෂ්‍ය වටා ගිහින් O ලක්ෂ්‍ය කේන්ද්‍ර කරගෙන මේක කැරකෙනවා. එතකොට මේකෙනු සන්නයක දණ්ඩ චුම්බක ක්ෂේත්‍රය කපාගෙන යනවනේ. එහෙනම් මේකෙදි ප්‍රේරිත විදුද්ගාමක බලය කොච්චරද කියන කතාව. මේකෙදි ප්‍රේරිත විදුද්ගාමක බලය කොච්චරද? දැන් මේක යන්නේ මෙන්න මේ වෘත්තය ඈ. ඔන්නෝ වෘත්තය කියන්නේ. ඔන්නෝ වෘත්තය කියන්නේ කියලා හිතන්න. හරි. පැහැදිලිද කතන්දරේ? හරි. මේකෙදිත් චුම්බක ප්‍රේරිත විදුද්ගාමක බලය ගන්න අර සූත්‍රයේ E සමානයි. දැන් අපි ලියන්නේ E වල වටිනාකම කියන්නේ d5 බෙදීම dt. එතකොට 5 කියලා කියන්නේ BA. වට ගණන අවශ්‍ය නැහැ මේකෙදි. සන්නයක දණ්ඩක් වගේ සන්නයකක් වගේ නෙමෙයි තියෙන්නේ dt. එතකොට මෙතන නියතේ මොකද්ද? b වෙනස් වෙන්නේ නැහැ. චුම්බක ශ්‍රාව ඝනත්වයේ නියතයි. අර කපාගෙන යන හරස්කඩ කපාගෙන යන වර්ගඵලය තමයි වෙනස් වෙන්නේ. එතකොට b නියතයි. da බෙදීම dt. තප්පරයකදී කපා හරින වර්ගඵලය. තප්පරයකදී කපා හරින වර්ගඵලය. එතකොට අපි දන්නවා එක වර්ගඵලයක් යනවා කියන්නේ මේ වර්ගඵලය ගත්තාම phi r වර්ගීය වර්ගඵලයක් නැත්නම් phi l වර්ගය මෙතන නම් phi l වර්ගය වර්ගඵලය ඒ වගේ වර්ගඵල කීයක් කපනවද තප්පරයකදී? තප්පරයකදී වට f යනවනේ. තප්පරයකදී වට f යනවා. එහෙනම් තප්පරයකදී phi l වර්ගය වගේ වුණා phi l වර්ගය වගේ වුණා f ගානක් කපනවා. සංඛ්‍යාත එක නම් තප්පරයකට යන්නේ එක වටයයි. ඒතකොට කපන්නේ phi l වර්ගයක් විතරයි. හරි නේද කතාව? phi l වර්ගයක් විතරයි. එහෙනම් මෙතන ප්‍රේරිත විදුද්ගාමක බලයේ වටිනාකම ගත්තාම E සමානයි අර කිව්වාගේ 5 L වර්ගය F ඉස්සරහින් B දාන්න ඕනේ. ඔන්න ඕකයි. පැහැදිලිද? හරි. දැන් වැඩේ තියෙන්නේ මේක මෙහෙම චලිත වෙදී ගන්න මෙතනින් මෙන්න මේ කොටසේ විතරයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ කියලා. මෙන්න මේ කොටසේ විතරයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. හරියට මෙතන ඉවර වෙනවා. මේ අර්ධේ විතරයි තියෙන්නේ මෙහි අර්ධේ නැහැ. මේ අර්ධේ නැහැ නමුත් මේක වටේ යනවා කොහොමද? ඒත් මතක තියාගන්න එක අපි කිව්ත් පැහැදිලි කරුවා. මේ කොටසේ චලිත වෙද්දී ප්‍රේත චුම්බක මේ විදුද්ගාමක බලයේ වටිනාකම මේකම තමයි. B5 වර්ගය B5 L වර්ගය F තමයි. මේ හරියදී නෑ ප්‍රේත විදුද්ගාමක බලය. මේ හරිය තියෙනවා. මොකද මේ 5L වර්ගය F කියලා කියන්නේ තප්පරයකදී කපන වර්ගඵලය. ඉතින් ඒ වර්ගඵලෙ මෙතනත් කපනවා තප්පරයක. තප්පරයක් ගත්තොත් කපන වර්ගඵලය එළියේ තියෙන්නේ. නැතුව මේ වර්ගඵලයක් කපනවද නැද්ද චුම්බක ක්ෂේත්‍රයේ පවතින වර්ගඵලයක් කැපුවත් එකයි නැතත් එකයි. චුම්බක ක්ෂේත්‍රයේ තියෙන වර්ගඵලයක් කැපුවොත් විදුද්ගාම බලයක් පීඩනය වෙනවා. එතකොට මේක මේ තියෙන තප්පරේ කපන වර්ගඵලය. ඒකට අදාළ නැහැ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවද නැද්ද කියන්නේ. චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා නම් ප්‍රේත විදුද්ගාම බලය B වලින් වැඩි කරලා එනවා. චුම්බක ක්ෂේත්‍රය නැත්තම් B බිඳුවයි. B බිඳුව නම් මේක තිබ්බත් වැඩක් නැහැ බිඳුවයි. තේරෙනව නේද? ඒකත් හරි මං හිතන්නේ. හරි. ඔන්න ඔය ටික අපි කතා කරුවා. ඊට අමතරව මතක ඇති ඔය කට්ටියන්ට මෙන්න මෙහෙමකුත් කතා කරුවා. මෙහෙමකුත් කතා කරලා තියෙනවා. මෙහෙම චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා මෙහෙම. ඔන්න ඔය චුම්බක ක්ෂේත්‍රය තුල චලිත කරන්න හදනවා අපි මෙහෙම පුඩුවක්. සන්නයක පුඩුවක් U ඒකාකාර වේගයෙන් කියලා හිතන්න. U ඒකාකාර වේගයෙන් සන්නයක පුඩුවක් කියනවා මේ චුම්බක ක්ෂේත්‍රය. චුම්බක ක්ෂේත්‍රය අපි යනවා. එතකොට මේ පුඩුවේ ප්‍රේරිත විදුද්ගාමක බල ප්‍රේරිත ධාරා කොහොමද වෙන්නේ කියන කතාව අපි කෙරුවා. ඒකදී අපි කියුවා මුලින්ම මෙන්න මේ කොටසනේ මේක කපාගෙන යන්නේ. මේ කොටස මේක කපාගෙන යනවා මෙව්වක් කැපෙන්නේ නැහැ අතන. මෙව්වකින් කැපෙන්නේ නැහැ චුම්බක ක්ෂේත්‍රය. දැන් ළමයි කහේ මෙව්වකින් කැපෙන්නේ නැත්තේ ඇයි කියලා. ඒව කියලා තියෙනවා වීඩියෝ වල. හරි ඒව Tamanට බැරි නම්
මේ දෙකෙන් චුම්බක ශේෂ්ත්‍රය කැපෙන්නේ නැහැ කියන එක Tamanට තේරෙන්නේ නැත්නම් දෙයියගෙන් පිටයි. හරිද? ඔහොමම යන්නයි තියෙන තව කාලයක්. ඊළඟ අවුරුද්දේ සෙට් වුණොත් හරි ඊළඟට. පැහැදිලිද? මොනවා කරලා තියෙන දේවල් දැන්. ඒක මතක තියාගන්න. එතකොට මෙතන පේච්ච විදුලිකාන්ත බලය මේ දිගේ එනනම් මේක B නම් අර E සමාන BLU ඒකේ දිශාවත් අපිට ගත්ත හැකි. පේච්ච විදුලිකාන්ත බලයේ දිශාව ගත්ත හැකි කෙලින්ම ෆ්ලෙමින්ගේ දකුණත් නියමයි. නැත්තම් ලේන්ස් නියමයේ දාලා ගත්ත හැකි. ලේන්ස් නියමයි ෆ්ලෙමින්ගේ වමත් නියමයේ සම්බන්ධ කරන්නත් පුළුවන්. ඊළඟට මේ පුඩුව ඇතුල් වුණාම පේච්ච විදුලිකාන්ත බලයක් නැහැ. ඊළඟට මේ කොටස විදුලිකාන්ත බලය. ඒක ඔක්කොම කරලා තියෙන හොඳට. හරි නේද? ඒ ටික අවබෝධ කරගෙන තමයි අපි මේ ලෙවල් ප්‍රශ්නෙට යන්නේ. අපි මුලින්ම යමු ටියුට් එකේ 1997 පේපර් එකේ ප්‍රශ්නෙට. මම පෙන්නන 1997 පේපර් එක 1997 මෙන්න 1997 පේපර් එකේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය හා සම්බන්ධ ගාන. බලන්නකෝ දැන්. අංක 1 පැත්තක දිග හොඳට කියව ගමු නේ පැත්තක දිග 5 සෙන්ටිමීටර් වන වට 200කින් සමන්විත PQRS සමචතුරාස්‍රාකාර දඟරයක් රූපේ පෙන්වන ඇති පරිදි ශ්‍රාවක ඝනත්වය කැපිටල් B = 1.2 ටෙස්ලා වන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව තබා ඇත. ඉන්පසු දඟරයේ තලයේ චුම්බක ක්ෂේත්‍රය ශූන්‍ය ප්‍රදේශ වන දකුණු පැත්තට අදිනු ලැබේ. මුළු දඟරේම ශේෂ්ත්‍රයේ නොමැති ප්‍රදේශයට පැමිණීම සඳහා 0.2 තප්පර කාලයක් ගත වේ. හරිනේ කතන්දරේ. ඔක අපි දැන් කරලා තියෙනවා. අපි අර කෙරුව එකම තමයි අපි මේක කෙරුවේ මුලින්ම මේ අපි ගත්ත එකේ නම් ඔයකට මම නෝට් එකේ දීලා තියෙන්නේ අපි පුඩුව පටන් ගත්තේ මේ වගේ තැනකින් නේ. මෙහෙන් පටන්ගෙන තමයි දකුණට ගියේ. කොහොම පටන්ගෙන දකුණට ගියා ඉස්සරහට. දැන් මෙතන වැඩි තියෙන්නේ. මේක මේ ඇතුළෙත් මේ දකුණු කෙළවර හරියටම අර දණ්ඩ තියෙනවා. තිරස් දණ්ඩ. එහෙමයි තියෙන්නේ. එතකොට පොඩ්ඩක් ඇද්ද ගමන් ඒක එළියට එනවා. ඒක එළියට එනවා. ඉතින් අපෙන් අහනවා මෙන්න මෙහෙම කතා. මුළු දඟරේම ශේෂයේ නොමැති ප්‍රදේශයට පැමිණෙන ගත වන කාලය 0.2 තප්පර කාලයක් ගත වෙනවා කියලා. අපේ අංක 1 අහනවා 0.2 තප්පර කාලාන්තරය තුල දඟරේ මත ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය ගණනය කරන්න කියලා. මේ කාලය තුල දඟරේ තුල ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය පොඩ්ඩක් කල්පනා කරොත් ඔයකට නම් තේරෙනවා. මේකෙදි ප්‍රේත විද්‍යුත්ගාමක බලයක් ඇති වෙන්නේ මෙන්න මේ PS පැත්තේ විතර. මොකද මේ කොටස එළියට එනවනේ. මේක එළියට යනවා. එතන චුම්බක ක්ෂේත්‍රය කපන්නේ නැහැ. චුම්බක ශ්‍රාවය කපන්නේ නැහැ. ඒ වගේම PQ සහ මෙන්න මේ PQ සහ SR කියන දෙන්න චුම්බක ක්ෂේත්‍රය කපන්නේ නැහැ. මම පැහැදිලි කරලා දුන්නා අර තනක් මේ ගෝයන් කපනවා වගේ කැපෙන්නේ නැහැ නේ. දෑකැත්තෙන් කොහොම උඩට ඉස්සරහට දෑකැත්තක් තල්ලු කරුවා කියලා කැපෙන්නේ නැහැ. චුම්බක ක්ෂේත්‍රය කපන්නේ මෙන්න මේ PS විතරයි. එතකොට හරියට අපි ගත්තොත් අර දණ්ඩක් චුම්බක ක්ෂේත්‍රය කපාගෙන යනවා. L2 ද දණ්ඩක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රේත විද්‍යුත්ගාමක බලයේ E කියන එක කෙලින්ම අපිට සූත්‍රය දාන්න පුළුවන් ඊවල වටිනාකම සමානයි BLU කියලා නේද? BLU කියලා ගත්තා. දැන් එක පිම්මට ගත්තොත් එහෙම. එතකොට B කියන එක දීලා තියෙනවා 1.2 ටෙස්ලා. 1.2 ටෙස්ලා. L කියලා කියන්නේ දිග 5 සෙන්ටිමීටර 5 වැඩි කිරීම 10 දින 2ක් දාන්න ඕනේ. 5 වැඩි කිරීම 10 දින 2යි. U කියලා කියන්නේ මේක චලිතවන ඒකාකාර ප්‍රවේගය. ඒකට තේරෙනවා දැන් මෙන්න මේ PS කොටස මේ කෙලවරට එන්න 0.2ක් ගත වෙනවනේ. චුම්බක ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න 0.2ක් යනවා. ඒ කියන්නේ මේ දිගත් සෙන්ටිමීටර් 5නේ. එහෙනම් මේක යන ඒකාකාර වේගය කියලා කියන්නේ දුර බෙදීම කාලය. දුර යනවා 5. 5 වැඩි කිරීම 10 දින 2 බෙදීම 0.2. හැබැයි ඔය එක වටයක් තිබ්බනම් දැන් මතක තියාගන්න මෙතන PS කියලා තියෙන එක කම්බියක් නෙමෙයි. තව කම්බියක් තියෙනවා. තව කම්බියක් තියෙනවා. තව කම්බියක් තියෙනවා. මේ වගේ කම්බි 200ක් තියෙනවා. 200ක් තියෙනවා. මේ වට 200ක් නේ. ඒ නිසා ප්‍රේත විද්‍යුත්ගාමක බලය කියලා කියන්නේ BLU එකේ වුණා කියන 200ක්. BLU එකේ වුණා 200ක් කියලා අපිට ගත්තා. පැහැදිලිද? හරි නේද? හරි. එහෙනම් කෙලින් මෙතන ලියමුද? කෙලින් මෙතන ලියන්න යටින් කෙලින්ම ලියන්න අපෙන් අහන්නේ දඟරේ මත පේන විද්‍යුත්ගාමක බලය
යන්න ප්‍රේරිත විදුද්ගාමක බලය සමානයි. ප්‍රේරිත විදුද්ගාමක බලය ඕන මෙහෙම ප්‍රේරිත විදුද්ගාමක බලය සමානයි කෙලිම ලියන්නකො. BLU වැඩි කිරීම 200 කියලා ගමුකෝ. BLU වරක් කැපිටල් N කියලා ලියන්න. BLU වරක් කැපිටල් N. ප්‍රේරිත විදුද්ගාමක බලය E සමානයි BLU කියලා කියන්නේ එක පැත්තක එක සන්නායකයක් තිබ්බොත් ඒ වගේ n ප්‍රමාණයක් තිබ්බොත් ඔය විදිහට පැහැදිලිද? එතකොට B කියන එක අපිට දීලා තියෙනවා. B චුම්බක ශ්‍රාවක ඝනත්වය 1.2 ටෙස්ලා. 1.2 ටෙස්ලා. L එතකොට 5 වැඩි කිරීම 10 ඍණ 2යි. U කියන එක තේරුම් ගන්න. U කියන එක තේරෙනවද දන්නේ ඔකට නේ. දැන් මෙහෙමනේ සන්නායක පුඩුව තියෙන්නේ. එතකොට චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මෙන්න මෙහෙම. කොහොමද දැන් චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ? එතකොට මෙන්න මේක විතරයි ධාරණාවක් මේ විදුලිය බලය පේන්න වෙන්නේ PS. මොකද මේක එළියට යන්නේ කෙලින්ම. එතකොට මේක මෙතෙන් එනවා කියන එකේදී තමයි චුම්බක ක්ෂේත්‍රය ඉවත් වෙනවා කියන්නේ. එතකොට මේ දුර 5 වැඩි කිරීම 10 ඍණ 2යි සෙන්ටිමීටර් මීටර කිරුවහම. එහෙනම් මේක මෙතන මෙතෙන් යන්න ගත වෙන කාලය තමයි 0.2යි තප්පර කියලා කියන්නේ. එහෙනම් වේගය කියන්නේ මේ PS කම්බියේ චලිත වෙච්ච ඒකාකාර වේගය කියලා කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 2 කියන වේගය බෙදන්න ඕනි. ගත වෙච්ච කාලේ 0.2. ඉවත් වෙන 0.2ක්. ඒ වගේම පුඩු 200ක් තියෙනවා. ඒ කියන්නේ මෙතනත් කම්බි 200ක් තියෙනවා. පැහැදිලිද බලන්නකෝ ඒ කතාව. හරි. හරි නේද? එතකොට උත්තරේ එනවා 3 වෝල්ට් කියලා එනවා. බලන්න. 3 වෝල්ට් කියලා එනවද බලන්න. 3 වෝල්ට් කියලා එනවද බලන්න. මේක හරි 3 වෝල්ට් කියලා එනවා. මේ ප්‍රවේගය ගත්තේ මෙහෙමයි. ප්‍රවේගය ගත්තේ දැන් මෙතනින් පස්සේ චුම්බක ක්ෂේත්‍රය නෑනේ. දැන් ඒකට කියනවා මේ දඟරය චුම්බක ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න. මේ දඟරේ චුම්බක ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න ගත වෙන කාලය 0.2යි තප්පර. එහෙනම් ඉවත් වෙනවා කියලා කියන්නේ මෙයා කොච්චර දුරක් යන්න ඕනද ඉවත් වෙන්න? මෙයා යන්න ඕනේ මෙතෙන්. ඒ කියන්නේ මෙයා යන්න ඕනේ 0.2ක් තුල කොච්චර දුරක්ද? සෙන්ටිමීටර් 5ක්. ඉස්සරහට යන්න ඕනේ සෙන්ටිමීටර් 5ක් නෙවෙයිද? එහෙනම් මෙයා සෙන්ටිමීටර් 5ක් යනවා 0.2ක් තුල. එහෙනම් එයාගේ වේගය ගත්තේ. ඒ වේගය තමයි මුළු පුඩුවටම තියෙන්නේ. මුළු පුඩුවෙන් තියෙන අපිට මුළු පුඩුවේ වේගය ඕනේ අපිට ඕනේ මෙයාගේ වේගය කොහොමද? ඒතර BLU. පැහැදිලිද කතන්දරේ නේද? හරි BLU අපි අහන ඒවට උත්තර දෙමු ටක් ගාලා. මම හිතන්නේ ඒක තේරුණා ඇති. ඊළඟට කියනවා රෝම ඉලක්කම් දෙක බලන්නකො විද්‍යුත්ගාමක බලයේ පීඩනය වන දඟරේ පැත්ත. එහෙම නැත්නම් ඉලක්ක ගහලා පැති නම් කර ප්‍රේරිත ධාරාවේ දිශාව ඇඳ පෙන්වන්න කියලා තියෙනවා. ප්‍රේරිත ධාරාවේ දිශාව. එතකොට එහෙනම් ඉතින් ලියන්න විද්‍යුත්ගාමක බලයේ පීඩනය වන පැත්ත මොකද්ද? පැත්ත PS පැත්ත ලියන්න. ඒක ලියන්න PS කියලා ලියන්න. PS. ඉතින් ලියන්න විද්‍යුත්ගාමක බලයේ පීඩනය වන්නේ PS පැත්තේ හිය කියලා ඉවත් තමයි. PS පැත්තේ. මෙන්න මේ පැත්තේ. හරි. ඊළඟට අහනවා ප්‍රේරිත ධාරාවේ දිශාව ඇඳ පෙන්වන්න කියලා. ඔන්න අහගන්න. ප්‍රේරිත ධාරාවේ දිශාව ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කෙලින්ම අපිට ගත්ත හැකි සන්නායක දණ්ඩක් චුම්බක ක්ෂේත්‍රයක් කපාගෙන යන විදිහට චලිත වෙද්දී ප්‍රේරිත විද්‍යුත්ගාම බලය නැත්නම් ධාරාව දිශාව ගත්ත හැකි කෙලින්ම ෆ්ලෙමින්ගේ දකුණත් නියමයි. ෆ්ලෙමින්ගේ දකුණත් නියමයට අනුව මේ මාපට ඇඟිල්ල චලිත දිශාවට අපි යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේක චලිත වෙන්නේ මේ පැත්තටනේ. මෙන්න මෙහාට තමයි චලිත වෙන්නේ. මෙන්න චලිත දිශාවට මේ පැත්තට. මාපට ඇඟිල්ල පැහැදිලිද? අරකේ වමත් නියමයේ ගත්තාම බල්ල චූදායි කියලා අපි ගත්තේ බලය මේක බලය චුම්බක ක්ෂේත්‍රයේ ධාරාව. මේක වෙනස තියෙන්නේ මේක විතරයි. මේක චලිතයේ දිශාව මේක. අරකේ බලය තිබ්බම අපිට ඇඟිල්ල මේක අපිට ඇඟිල්ල චලිතය. චුම්බක ක්ෂේත්‍රයේ ධාරාව එහෙම තමයි. හරිද? එතකොට චලිතයේ මේ ඉස්සරහට චුම්බක ක්ෂේත්‍රයේ ඇතුළට ඒක ධාරාව කොහටද? ධාරාව උඩට. ධාරාව උඩටයි යන්නේ. ධාරාව උඩට ඒ කියන්නේ දැන් ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය ගත්තොත් එහෙම දැන් මෙතන එහෙමනේ මම මේක පොඩක් අඳින්නම්කො ලොකුවට. කොහොමද දැන් පුඩුව තියෙන්නේ? හරි නේද? කොහොමද පුඩුව තියෙන්නේ? චුම්බක ක්ෂේත්‍රය මෙහෙමනේ තියෙන්නේ. මෙතනින් හරියටම ඉවර වෙනවා ඈ. මෙතනින් හරියටම ඉවරයි. එතකොට මේ B මෙන්න මේක තමයි මෙහාට යන්නේ දැන් චලිතය.
එතකොට ප්‍රේරිත විද්‍යුතාංක බලය නැත්නම් ධාරාව කියන කතාව මේක චලිතය චුම්බකයේ ධාරාව උඩට නැත්නම් විද්‍යුතාංක බලය කිව්වොත් කමක් නැහැ. මොකද මම මෙහෙම කියන්නේ ධාරාව උඩට යනවා නම් බැටරියක් ඇන්දොත් එහෙම බැටරියේ ධනාග්‍රය උඩ තියෙන්නේ ඍණාග්‍රය යට. ඇයි බැටරි එක ධනාග්‍රය ඉවතනේ ධාරාව ගලන්නේ. බැටරිය ධනාග්‍රය ඉවතට ධාරාව ගලන්නේ. පැහැදිලිද? ඒ නිසා ධන ඒ කියන්නේ ධාරාව මෙහාට තියනවා නම් බැටරිය ධනාග්‍රය මෙහි ඍණ මෙහි. එතකොට විද්‍යුත්ගාමක බලයේ දිශාවත් එහාටම තමයි. විද්‍යුත්ගාම බලයේ දිශාව කියලා අපි ගන්නෙ ඍණාග්‍රය සිට ධනාග්‍රයේ විද්‍යුත්ගාම බලයේ තියෙන්නේ මතකද? විද්‍යුත්ගාමක බලයේ දිශාව වෙන්නේ ඍණාග්‍රය සිට ධනාග්‍රය දෙසට. හරි නේද? මම කියව කතාව. එතකොට මේ පැත්තටයි යන්නේ එහෙනම්. ඔන්න ওই පැත්තටයි යන්නේ. ওই පැත්තටයි යන්නේ. එහෙනම් අපෙන් අහනවා එතන මම ටිකක් වැටුණා. අපෙන් අහනවා මම පෙන්නන්නම් විද්‍යුත්ගාමක බලයේ ප්‍රේරණය වන පැත්ත ප්‍රේත ධාරාවේ දිශාව ඇඳ පෙන්වන්නේ කියලා කියනවා නේ. ප්‍රේත ධාරාවේ දිශාව ඇඳ පෙන්වන්න. එහෙනම් ප්‍රේත ධාරාවේ දිශාව ඇඳ පෙන්වන්නේ කොහොම? ඔය කට්ටිය පේපර් එකේ වෙනම මෙහෙම පුඩුව ඇදලා මෙන්න මෙහෙම පුඩුව අඳින්න වෙන මොතන. ඔන්නෝම අඳින්න පුඩුව. මෙන්න මෙහෙම පුඩුව ඇදලා ඒක නම් කරගමුකෝ අපි P Q R S නේද? මෙහාට ධාරාව යන්නේ කියලා පෙන්නන්න. I කියලා දාගන්න. නැත්නම් කැපිටල් I දැම්මත් තමයි. හරිද? හරි. ඔන්න ඔක ගන්න. හරි නේද? අපි ඊළඟ කොටසට හරි. දඟරේ ප්‍රතිරෝධය ඕම් 100 නම් ඒ තුල 0.2ක කාල අන්තරය තුල උත්සර්ජනය වන ශක්තිය ගණනය කරන්න කියලා කියනවා. ඒ තුල 0.2ක් තප්පර කාල අන්තරයක් තුල උත්සර්ජනය වෙන ශක්තිය. ඒක අපි දන්නවා I ධාරාවක් යනවා නම් R ප්‍රතිරෝධයක් තුල උත්සර්ජන වෙන ශක්තිය P සමානයි VI නැත්නම් I වර්ගය R. එහෙම අපි ගත්තේ ක්ෂමතාවය ගත්තාම මතකද? අපි ක්ෂමතාවය ගත්තාම ඔයගොල්ලෝ මතක ඇති ක්ෂමතාවය ගත්තාම P සමානයි VI පේනව නේද? VI එහෙම නැත්නම් V වර්ගයේ විදීම කැපිටල් R එහෙම නැත්නම් I වර්ගය R කියලානේ ගත්තේ. ඔය තියෙන ක්ෂමතාව. તો ශක්තිය ගත්තොත් එහෙම E කියලා අපි ගත්තොත් ශක්තිය මේ හැම එකක්ම කාලෙන් වැඩි කරන්න ඕනේ. මේ තප්පරයක් තුනනේ. මේක D වලින් වෙලා දැන් මේක ගත්තේ අපි. V වර්ගය R T එහෙම නැත්නම් I වර්ගය R T කියලා ගත්තා. පැහැදිලිද? ඔන්න ඕන මතක් කරගන්න ලියා ගන්න පුළුවන්. එහෙනම් අපෙන් අහන්නේ මෙතන ප්‍රතිරෝධයේ දීලා උත්සර්ජන ශක්තිය කොච්චරද කියලා. අපි V වර්ගය R බෙදීම T ගමු. V කියන එක ප්‍රේත විද්‍යුත්ගාමක බලයනේ. ප්‍රේත විද්‍යුත්ගාම බලය දැන් අපි හොයාගත්තානේ. ප්‍රේත විද්‍යුත්ගාම බලය හොයාගත්තා. ඒකෙන් ගත්ත එකනේ. හරි. එහෙනම් ලියන්න එතන යටින් 0.2 තප්පර කාලාන්තර තුල උත්සර්ජන වන ශක්තිය සමානයි 0.2 තප්පර කාලාන්තරය තුල උත්සර්ජන වන ශක්තිය අපෙන් අහන්නේ නේද? ඔව්. 0.2 තප්පර කාලාන්තරය තුල උත්සර්ජන ශක්තිය සමානයි සූත්‍රය ගත්තොත් E වර්ගය නැත්නම් මේක එන්නේ V වර්ගය බෙදීම RT කියන එක දාන්න. V කියන්නේ ඇත්තටම මේක විද්‍යුත්ගාමක බලය එතකොට. ඒක 3 වෝල්ට් කියලා අපිට 3 වර්ගය T 0.2යි. R කියන එක 100යි නේද? දීලා තිබුණේ. R කියන එක 100යි. හරි නේද? ඔව් 100යි. එතකොට අපිට එනවා 1.8 වැඩි කිරීම 10 ඍණ 2කට බලන්න 1.8 වැඩි කිරීම 10 ඍණ 2යි ජූල්. හරි නේද? 9යි 9ත් 2 18යි 1.8 වැඩි කිරීම 10 ඍණ 2යි ජූල්. ඔන්න උත්සර්ජනන ශක්තිය. මෙන්න මේව මතක් කරගන්න. හරි අපි ඊළඟ කොටසට යමු.
එමගින් ශේෂ්ත්‍රයෙන් පිටතට දඟරේ ඇදීමට අවශ්‍ය වෙන කාර්ය ප්‍රමාණය අපෝහණය කරන්න. ඉතින් වැඩේ තියෙන්නේ මෙච්චර ශක්තියක් උත්සර්ජනය වෙනවා. එහෙනම් ඒ උත්සර්ජන ශක්තිය කවුරු හරි දෙන්න ඕන. ඒක අතරම දීලා තියෙන අපි මේක ශේෂ්ත්‍රයෙන් අදින්න කරන කාර්යය තමයි මේ උත්සර්ජනය වෙන්නේ. පැහැදිලිද? හරි. එන එක ලියන්න පිටත ඇදීමට අවශ්‍ය කාර්ය ප්‍රමාණය කියලා ලියන්න. පිටතට ඇදීමට දඟරේ පිටත ගැනීමට අවශ්‍ය කාර්ය ප්‍රමාණයද දඟරේ පිටත ඇදීමට අවශ්‍ය කාර්ය ප්‍රමාණයද 1.8 වැඩි කිරීම 10 ජූල් වේ. මේ ශක්ති සංසිඳන නියමයට අනුව ලැබේ කියලා. මේ ශක්ති සංසිඳනට අනුව ලැබේ. අනේ ශක්ති සංසිඳන තමයි ලැබෙන්නේ. මේ ශක්ති ප්‍රමාණය උත්සර්ජනය වෙනවා නම් ඒක කවුරු හරි දීලා තියෙනවා. ශක්ති සංසිඳන මේ පද්ධතියේ ශක්තිය සංස්ථිතිකයි. එහෙනම් ඒක දීලා තියෙන අපි මේක ඇදලා. මේක අදිත්‍ය ඒ ශක්තිය තමයි යන්නේ. පැහැදිලිද? ඕක තමයි කතා විදුලි චුම්බකයේ දැන් ඩයිනමෝවක් නැත්නම් ටර්බයින් එකක් ගැන හිතන්නකෝ අර වතුරේ තියෙන ඒ විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් වෙලා තමයි අර කරකවන්නේ. ඒතකොට මේ චාලක ශක්තිය තමයි විදුලි ශක්තිය බවට පත් වෙන්නේ අවසානයේනේ. චාලක ශක්තිය තමයි විදුලි ශක්තිය බවට පත් වෙන්නේ. ඒක හරිනේ. චාලක ශක්තිය විදුලි ශක්තිය විභව ශක්තිය චාලක ශක්තිය වෙලා ඊළඟට ඒක විදුලි ශක්තිය බවට පත් වෙනවා. හරි. අවසානයේ අහන එක බලන්නකෝ. දඟරේ පිටතට ඇදීම වෙනුවට කියලා හදාගන්න. දඟරේ පිටතට ඇදීම වෙනුවට කියලා හදාගන්න. දඟරය පිටතට ඇදීම වෙනුවට කියලා හදාගන්න. දඟරේ පිටත ඇදීම වෙනුවට 0.2 තාපර සමාන කාලාන්තරයක් තුල චුම්බක ක්ෂේත්‍රය ඒකාකාරව ශූන්‍ය කරා අඩු කලේ නම් එකේ හා ලබාගත් ප්‍රේත විදුත්ගාමක බලයේ අගයම ඔබට ලැබේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න කියලා කියන්නේ. ඔව්. ඒකම අපිට ලැබෙනවනේ කොහොමත්. ඒක හරියනේ කතන්දරේ වෙනසක් වෙන්නේ නැහැ නේ. ඒ උත්තරේම අපිට ලැබෙනවා. දැන් අර මං කිව්ව කතාව. දැන් දඟරේ අදිනවා වෙනුවට මේකේ තියෙන චුම්බක ක්ෂේත්‍රය 0.2ක් තුල බිඳුවටපත් කරනවා. 0.2ක් තුල බිඳුවටපත් කරනවා. එහෙනම් මෙතන අපි ප්‍රේත විදුත්ගාමක බලය ලියුවොත් ඔය කටෙන් තේරෙනවා. ප්‍රේත විදුත්ගාමක බලය ලියුවොත් E වල වටිනාකම වෙන්නේ දැන් නියත වෙන්නේ B නෙමෙයි. වර්ගඵලී නියතයක්. වර්ගඵලී නියතයක් A. එතකොට n කියන්නේ කුඩු ගණන, වට ගණනක් තියෙනවනේ මේ. dp බෙදීම dt. A කියලා කියන්නේ 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 10 රින 4. ඇයි 5 වැඩි කිරීම 5නේ? 5 වැඩි කිරීම 10 රින 4. n කියන්නේ වට 200යි. dp බෙදීම dt කියලා කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය 1.2 ඉඳලා බිඳුවට අඩු වෙනවා. 0.2ක් තුල. එහෙනම් තප්පරයකදී අඩු වෙච්ච ප්‍රමාණය 1.2 බෙදීම 0.2. හරිනේ? 1.2 රින බිඳුව තමයි අඩු වෙච්ච ප්‍රමාණය. ඒක අඩු වුණේ 0.2ක් තුල. එහෙනම් මේ ටික තමයි ගන්න තියෙන්නේ. මේකම නෙමෙයි. 1.2යි 5 2යි 10 රිනයි මේකම තමයි. ඒතකොට 3යි වෝල්ට් ලැබෙනවා. කියන්නේ එකම තමයි. එමාගේම ලැබි. අපෙන් අහනවා ඒට හේතුව දක්වන්න කියලා. එමාගේම ලැබෙනවා. ඒ කියන්නේ ඉතින් මේකයි. ඔය මොන මගුල ගත්තත් අවසානයේදී ඔය අවස්ථා දෙකම අර ෆැරඩේ නියමයට අනුව ලැබෙන්නේ. ෆැරඩේ නියමයෙන් කියන්නේ ප්‍රේත විදුත්ගාමක බලයේ පරිපථය තුල පවතින චුම්බක ශ්‍රාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝම සමානුපාතය. එහෙනම් එක මගේ ලැබෙනවා කියලා කියන්නේ එහෙනම් මේ අවස්ථා දෙකේම චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය සමානයි. හරි නේද? චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ තප්පරයකට වෙනස් වෙන චුම්බක ශ්‍රාවය. තප්පරේ වෙනස් වෙන චුම්බක ශ්‍රාවය. ඒක මෙතනත් එකයි මෙතනත් එකයි. දැන් මෙතනත් ගත්තාම මුළු චුම්බක ශ්‍රාවය මෙන්න මේ ප්‍රමාණය. ඒක වෙනස් වෙලා මේ ඒක 0.2කින් බෙදුවහම එන්නේ තප්පරේ වෙනස් වෙච්ච චුම්බක ශ්‍රාවය. ඒක හරිනේ. දණ්ඩක් මේ දණ්ඩ මේ ටික කපාගෙන ගිහලා තියෙනවා. ඒතකොට තප්පර තුල වෙනස් වෙලා තියෙන චුම්බක ශ්‍රාවය ගත්තොත් එහෙම. චුම්බක ශ්‍රාවය ගත්තොත් එහෙම අර ප්‍රමාණයම තමයි මෙතනදි වෙනස් තුනේ. වර්ගඵලය කියන එක. මෙතන වෙනස් තුනේ චුම්බක ශ්‍රාවක ඝනත්වය. හැබැයි මේ අවස්ථා දෙකේදීම සමස්ත චුම්බක ශ්‍රාව වෙනස් වීම සමානයි. නැවත උනායක තේරුම් ගත්තා මෙහෙම කියන්න. E සමාන වෙන්නේ වටිනාකමින් d5 බෙදීම
dt ට හරිනේ. එතකොට මේ ඇතුලේ තියෙනවා BAN කියන එක n හරිය අවශ්‍යත් නැහැ කමක් නැහැ. ඒක දාන්න dt. ඉතින් වැඩේ තියෙන්නේ මේකෙදි මේක වෙනස් වෙලා සමස්ත පදය 3 වෝල්ට් උනා මුල් අවස්ථාවේ. ඊළඟ අවස්ථාවේ මේක වෙනස් වෙලා සමස්තගේ 3 වෝල්ට් උනා. මේක වෙනස් වෙලා 3 වෝල්ට් උනා. මේක වෙනස් වෙලා 3 වෝල්ට් උනා. මෙන්න මේ පදයේ වෙනස් වීමනේ ඔය කියන්නේ. ඉතින් මෙන්න මේ චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ සීගතාවය. ඒකෙදි මේක වෙනස් වෙන්න පුළුවන් මේක වෙනස් වෙන්න පුළුවන් කොහොමද චුම්බක ශ්‍රාවය වෙනස් වෙලා තියෙන්නේ. චුම්බක ශ්‍රාවය වෙනස් වීම අවස්ථා දෙකේදීම සමානයි. චුම්බක ශ්‍රාවය වෙනස් වෙන්නේ මුල් අවස්ථාවේදී වර්ගඵලය වෙනස් වෙලා දෙවන අවස්ථාවේදී චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් වෙලා. දැන් තේරෙනවද මම කිව්වේ? අර ප්‍රොඩක්ට් එකකින් එක්කෙනෙක් සම්බන්ධ වෙලා තියෙද්දි එකෙක් වෙනස් වුණත් අරු වෙනස් වෙනවා මුල් එක. අනික වෙනස් වුණත් මුල් එක වෙනස් වෙනවා. ඒකට අර දෙන්නම වෙනස් වීම සමාන නිසා තමයි මුල් එක එකම ප්‍රමාණය වෙනස් වෙලා තියෙන්නේ. හරි නේද මම කියන එක හරි. එහෙනම් ලියන්න අවසානික අහන්නේ අපෙන් අගම ඔබට ලැබෙයිද? එම අගයම ලැබෙයි කියලා ලියන්න. ඊට පස්සේ එම අගයම ලැබෙයි. හේතු අපෙන් අහනවා ලියන්න එතන හේතු වශයෙන් අවස්ථා දෙකේදීම චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමේ සීගතාවය සමාන බැවි. අවස්ථා දෙකේදීම චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමේ සීගතාවය සමාන බැවි. අවස්ථා දෙකේදීම චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමේ සීගතාවය සමාන බැවි. අවස්ථා දෙකේදීම චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමේ සීගතාවය සමාන බැවි. හරි නේද ඒක? හරි. අවස්ථා දෙකේදීම චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමේ සීගතාවය සමාන බැවින් කියලා හරි. අපි යමු දෙහෙනම් ඊළඟ ගානට. ඔන්න ඊළඟට ඇවිල්ලා තියෙන ගානට අපි යමු. ඒක 2000 කීයද ඒක? 2007 ගානට යමු බලන්න. මේක කියනවා මෙහෙම පරතරයේ සිම්පල් එල්ලූ නොගිනිය හැකි ප්‍රතිරෝධයක් සහිත සමාන්තර සුමට තිරස් කම්බියක පීරි දෙකක් මත තබන ලද ස්කන්ධය සිම්පල් M ද ප්‍රතිරෝධයේ කැපිටල් R ද වන XY දණ්ඩකින් සමන්විත සැකස්මක් එක ඒ රූපේ දක්වා ඇත. හොඳට අවබෝධ කරගන්න. පරතරය සිම්පල් එල්ලූ නොගිනිය හැකි ප්‍රතිරෝධයක් සහිත. තේරුණානේ? සමාන්තර සුමට තිරස් සන්නායක පීලි දෙකක් මත. ඒ වගේ මෙන්න මේ පීලි වල ප්‍රතිරෝධ නොසලකන්න කියලා කියනවා. පරතරයේ L. එතකොට ප්‍රතිරෝධ නොසලකා ඉන්නලු එක මත තියලා තියෙනවා ස්කන්ධයේ සිම්පල් M විච්ච ප්‍රතිරෝධයේ කැපිටල් R විච්ච දණ්ඩක්. එතකොට මේ දණ්ඩෙත් මෙන්න මේ චුම්බශේෂයේ කපාගෙන යන කොටසේ දිග L-මනේ. L-මනේ. එක හරි. L-මයි ඊළඟට කියනවා පීලි දෙකෙහි තලයට ලම්බකව කඩදාසිය තුලට ඒ කියන්නේ ශ්‍රාව ඝනත්වයේ කැපිටල් B වූ ඒකාකාර චුම්බශේෂයක් පීලි දෙකට සම්බන්ධ කර ඇත. හරි. පීල් දෙකට සම්බන්ධ කර ඇති නොගින හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධය සහිත විද්‍යුත් ගම්බල EU බැටරියක් මගින් දණ්ඩ දිගේ ධාරාවක් ඇති කෙරේ. ඒකාකාර චුම්බශේෂයක් පීල් දෙකට සම්බන්ධ කර ඇති නොගින හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධය සහිත විද්‍යුත් ගම්බල කෙරේ. BO ඒකාකාර චුම්බශේෂයක් පවතී කියලා දෙන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න බලන්න එක කීයද 2007 කියනවා දන්නේ නැත්ත. මට තප්පර දෙන්න එතන පොඩි එතන හදාගන්න පීලි දෙකට සම්බන්ධ කර පීලි දෙකෙහි තලයට මෙන්න මෙතන ඉල්ල හදාගන්න. පීලි දෙකෙහි තලයට ලම්බකව කඩදාසිය තුලට ශ්‍රාව ඝනත්වයේ කැපිටල් B වූ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් පීලි දෙක අතර වූ එතන හදාගන්න. පීලි දෙක අතර වූ මුළු ප්‍රදේශයටම යොදා ඇත. පීලි දෙක අතර වූ මුළු ප්‍රදේශයටම යොදා ඇත. පීලි දෙක අතර වූ මුළු ප්‍රදේශයටම යොදා ඇත.
ඊට පස්සේ ඒක ඉවරයි. යත ඇත. ඊළඟට ලියාගන්න පීලි දෙකට සම්බන්ධ කර ඇති. අන්න එතන හදාගන්න හරි. පීලි දෙකට කියලා මෙන්න මෙතනින් ගත්තා නම් හරි. පීලි දෙකට සම්බන්ධ කර ඇති කියන එක තියෙනවා මෙතන මේ. පීලි දෙකට සම්බන්ධ කර ඇති නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත විද්‍යුදාන් බලයේ කැපිටල් U බැටරියක් මගින් දණ්ඩ දිගේ ධාරාවක් ඇති කෙරේ. ඒක හරිනේ කතාව. හරි. ඔන්න බලන්න රූප සටහන් දැක්කම අපිට ඒක කතාව පේනවා. රූප සටහන් දැක්කහම පරිස්සමෙන් බලන්න. මුලින්ම කියනවා රෝමෙලකම් 1 XY දණ්ඩ පීඩක මත නිශ්චලව තිබියදී S2 අතර විවෘතව තබා S2 විවෘතව තියනවලු S1 අතර සංවෘත කෙරේ. S1 අතර වහනවා. ඒ කියන්නේ මෙන්න මේක වැහුවා. වැහුව ගමන් ධාරාව යන්න පටන් ගන්නවා. ඒ මොහොතේදී චුම්බකය නිසා XY දණ්ඩ මත ඇතිවන බලය සඳහා ප්‍රකාශනයක් දී ඇති සංකේත භාවිතයෙන් ලියා දක්වයි. මෙම් බලයේ දිශාව කුමක්ද කියලා අහනවා. දැන් මෙහෙමනේ. මේක වැහුව ගමන් ධාරාවක් යන්න පටන් ගන්නවා මෙහෙම උඩට. කෝෂේ ධනාග්‍රයෙන් ඉවතට. ඒ කියන්නේ y සිට x දක්වා ධාරාවක් යන්න පටන් ගන්නවා. y සිට x දක්වා ධාරාවක් යන්න පටන් ගන්නවා. මම මේක එතන අඳින්නම් එහෙම. y සිට x දක්වා ධාරාවක් යන්න පටන් ගන්නවා. අපි ඒක දාමු මෙහෙම මෙන්න මෙහෙම පල්ලෙහාට ඔන්න ධාරාවක් යනවා. ඒ ධාරාව අපිට ගත්ත හැකි මොකද ධාරාව I සමාන වෙන්නේ ඇත්තටම විද්‍යුත් බලයේ E බෙදීම මුළු ප්‍රතිරෝධයේ කැපිටල් R නේ. හරි. ඒක ඕනේ නැහැ. එහෙම ලියමුකෝ දැන් I කියලා ධාරාවක් යනවා I සමානයි E බෙදීම කැපිටල් R නේ. I සමානයි E බෙදීම කැපිටල් R නේ. කවචොබ් දැම්මොත් එහෙම චක්‍රයට නැත්නම් විභවාන්තරයේ බෙදීම ප්‍රතිරෝධ. හරි. E බෙදීම කැපිටල් R. එහෙනම් දැන් තියෙන්නේ ධාරාව රැගෙන යන සන්නායකයකට ලම්බකෝ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. එහෙනම් ඒක මත බලයක් ඇති වෙනවා. ඒ බලයේ සඳහා ප්‍රකාශනය තමයි F සමානයි BIL නේ. බිල් කියලා අපි ගත්තේ. ෆ්ලෙමින්ගේ වමත් නියමෙන්නේ ලැබෙන්නේ බලයේ දිශාව. F සමානයි BIL. හැබැයි B කියන එක අපිට දීලා තියෙනවා සංකේත වලින්. I දීලා නැහැ. I කියන්නේ E බෙදීම R. L දීලා තියෙනවා. එහෙනම් කෙලිම ලියන්න පුළුවන් නේද? එහෙනම් ලියන්න එතන ලියන්න F සමානයි BIL යෙදීමෙන් කියලා ගන්න. නැත්නම් F සමානයි BIL මගින් කියලා ලියන්න. F සමානයි BIL මගින්. F සමානයි BIL මගින්. F සමානයි BIL මගින්. F සමානයි BIL. අපිට B දීලා තියෙනවා I ධාරාව අපි දන්නේ නැහැ. ධාරාව කියලා කියන්නේ දැන් මේ විදිහට විද්‍යුත් බලයේ E විච කෝෂයක් තියෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. එතකොට අර XY දණ්ඩට තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධයක් මේ ප්‍රතිරෝධයක් R. මෙවට ප්‍රතිරෝධ නැහැ කිව්වනේ. එහෙනම් මෙතන ධාරාව I කර්ෂප් දැම්මොත් I සමානයි E බෙදීම R. I කියන්නේ කැපිටල් E බෙදීම කැපිටල් R. වරක් දිගයේ ඔන්න බලේ F සමානයි BIL මගින් F සමානයි BIL මගින් F සමානයි B I කියන්නේ E බෙදීම R වරක් L කියලා ගන්න. හරි නේද ඒක? හරි. ඊට පස්සේ කොටසට යමු. රෝමිලක්කම් එකේ තව අහනවා එතන මෙම බලයේ දිශාව කුමක්ද කියලා අහනවා. මෙම බලයේ දිශාව කුමක්ද කියලා අහනවා. අපි දිශාව ගන්න ඕනි. දිශාව අපිට ලැබෙන්නේ ෆ්ලෙමින්ගේ වමත් නියමයෙන්. ෆ්ලෙමින්ගේ වමත් නියමයෙන්. මෙන්න බලන්න ෆ්ලෙමින්ගේ වමත් නියමය දැම්මොත් එහෙම මෙන්න සන්නායක දණ්ඩ තියෙනවා. සන්නායක දණ්ඩක් තියෙනවා. චුම්බක ශේෂ්ඨයක් තියෙනවා. ඊට ලම්බකව ධාරාව රැගෙන යන සන්නායක දණ්ඩ ධාරාව I කියන එක යනවා මෙහෙම. I ධාරාව මෙහාට චුම්බක ශේෂ්ඨ ඇතුළට. අපිට ඕනේ බලය F සමාන BIL බලය බල්ල චූදායි චුම්බක ශේෂ්ඨ ඇතුළට ධාරාව යටට බලය දකුණට තියෙනවා. එහෙනම් බලයේ දිශාවත් උනිකම මේ පැත්තට. බලය මෙම දිශාවට කියලා මේ ඊතල දමන බලය ඊතල දාන දිශාවට පවතී. දකුණු දිශාවට කිව්වත් කමක් නැහැ. බලය ඊතලක් දාන්න. බලය දිශාවට පවතී. එහෙම නැත්නම් දකුණු අත පැත්තට කියන කාරණා. අනේ දකුණු අත පැත්ත. ඔලේසි ඉතින්.
ඊළඟ කොටසට යමුද? රෝම ඉලක්කම් දෙක බලන්න. හරි. දණ්ඩ එහි උපරිම වේගයට වඩා අඩු වී වේගයකින් චලනය වන මොහොතක් සලකන්න. ඒ කියන විදිහට ඔය උපරිම වේගයකට යනවා දණ්ඩ v කියලා නේද? හරි. ඊට වඩා අඩු වේගකින් යන අවස්ථාවක්. දැන් බලන්නකො පොඩ්ඩක් හිතලා. අර S1 ස්විච් එක වැහුව ගමන් S1 ස්විච් එක වැහුව ගමන් අපි කියවනේ ධාරාවක් යෑම නිසා මෙන්න මේ XY දණ්ඩ මත ඇති වෙන බලයක් මේ දිශාවට F සමානයි B IL කියලා. I කියන්නේ E බෙදීම R. ඔය බල නිසා මේ දණ්ඩ මේ පැත්තට තොරණය වෙනවා. තොරණය වෙනවා. අපි තොරණය අගයක් ගත්ත හැකි. හරි තොරණය වෙලා ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. හරි. එහෙම යද්දි යම්කිසි v වේගයකින් චලිත වන අවස්ථාවක් ගැන හිතන්න ඕන. දැන් අපි හිතමු මේ වේගය v කියලා මේක යන වේගය v වේගය යන අවස්ථාවක් ගැන හිතන්න ඕන. ඒ කොටස අහනවා මෙම මොහොතේදී දණ්ඩ හරහා පීඩනය වන විද්‍යුත් ප්‍රතිගාමක බලෙහි දිශාව විශාලත්වය බලෙහි විශාලත්වය සඳහා ප්‍රකාශනයක් ලියන්න. විද්‍යුත් ප්‍රතිගාමන බලය. ඒ කියන්නේ මේකනේ දැන් මේක සන්නායක දණ්ඩක් චුම්බක ශේෂ්ත්‍රයක් කපාගෙන යනවා. දැන් බලන්න ಗುಣ වැඩි. ධාරාවක් යවලා මේ සන්නායක දණ්ඩ චලිත කරන්න උත්සාහ කෙරුවා දැන්. චලිත කෙරුවා. චලිත කරද්දී දැන් මේ සන්නායක දණ්ඩපත් වෙනවා චුම්බක ශේෂ්ත්‍රයක් කපාගෙන යන සන්නායක දණ්ඩක් බව. ඒ නිසා අපි දන්නවා සන්නායක දණ්ඩක් චුම්බක ශේෂ්ත්‍රයක් කපාගෙන යනවා නම් අර විද්‍යුත් චුම්බක පේරණ වලට අදාළව ඒකේ විද්‍යුත්ගාමක බලය පේරණය වෙනවා. ඒ විද්‍යුත්ගාමක බලය කොච්චරද? E සමානයි BLU. F සමානයි BLU නේද? හරි. ඉතින් v වේගයෙන් යනවා කියන්නේ එහෙනම් F සමානයි E සමානයි BLU කියලා ගත්තා. යන්නේ. එහෙනම් ලියන්නේ කෙලින්ම E සමානයි විද්‍යුත් ප්‍රතිගාමක බලය කියලා යන්නේ. විද්‍යුත් ප්‍රතිගාමක බලය සමානයි විද්‍යුත් ප්‍රතිගාමක බලය සමානයි BLU කියන්නේ v ට BLU භාවිතයෙන් කියලා ඕනනම් BLV කියලා ලියන්න. පේනවන විද්‍යුත් ප්‍රතිගාමක බලයේ විශාලත්වය E සමානයි BLV. දැන් තේරුණාද කට්ටියන්ට මේක? මෙතෙන් යනකම් තේරුණාද? ඒක හරි. එහෙනම් ඊළඟට අහන එක බලමු. මෙම මොහොතේදී දණ්ඩ දිගේ ධාරාව දණ්ඩ මත බලය සහ බැටරියෙන් ලබා ගන්නා ක්ෂමතාව සඳහා ප්‍රකාශන ලබා ගන්න. මෙම මොහොතේදී දණ්ඩ දිගේ ධාරාව. දැන් මාර වැඩක් නෙවෙන්නේ. දැන් මේ බැටරියෙන් ධාරාවක් යවන්න හැදුවා මේ පැත්තට. ඒක තමයි අර මුලින්ම ගියේ. I ධාරාව. ඒ I ධාරාවනේ E බෙදීම ආරුනේ. හැබැයි දැන් පුතේ I ධාරාව ඒ විදිහටම පාස් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මෙන්න මේ XY කියන දණ්ඩ ගත්තාම ඒකත් විද්‍යුත්ගාම බලයක් පේන්න කළා ඒකත් බැටරියක් වගේ වැඩ කරනවා. දැන් අපි දන්නවා ඒකේ විද්‍යුත්ගාම බලය ඇති වෙන දිශාව අපි ගත්තොත් එහෙම පෙමින්ගේ දකුණත් නියමින් චලිතයේ තියෙන දකුණු පැත්තට චුම්බකයේ ඇතුළට එනම් මම ඇන්දොත් එහෙම ඒකේ ඇති වෙන බැටරිය ඒකේ ධාරාව යන්නේ x ට y දෙසටනේ. එහෙනම් බැටරිය ඔහොම නේද තියෙන්නේ. බලන්න මේක තේරුණාද කියලා. එතකොට එතනින් ධාරාව පාස් කරන්න හදනවා මේ පැත්තට. මේ පැත්තට. දැන් ඒකේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය නැත්නම් ඒක මට කෝෂයක් වශයෙන් දාගන්න පුළුවන්. මේකේ විද්‍යුත්ගාම බලය E කියන එක ලියන්න පුළුවන්. එයාගේ අපි හිතමුකෝ E1 කියලා හරි. මොකද මේකත් E කියලා ලියලා තියෙන්නේ. ඒක තමයි අපිට ආවේ B L V කියලා V වේගයෙන් යන මොහොතේ නේද? BLV. එතකොට දැන් බලන්නකෝ මේ කෝෂයේ විද්‍යුත්ගාම බලයේ තියෙන දිශාවට විරුද්ධ පැත්තටයි මෙහෙම තියෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට එහෙනම් දැන් අලුත් ධාරාවක් යන්නේ. මේ දෙකම එකතු වෙලානේ. විද්‍යුත්ගාම දෙකක් එක් සම්බන්ධ වෙලා යන්නේ. මෙම මොහොතේදී දණ්ඩ දිගේ ධාරාව අපෙන් අහන. එහෙනම් දැන් මේකට කර්චොප් දාන්න. අපි හිතමු අලුත් ධාරාව කැපිටල් I හරි කියලා. නැත්නම් නව ධාරාව I1 කියලා හිතුවොත් එහෙම. I1 කියලා ගත්තොත් එහෙම. කර්චොප් වලින් එන්නේ සිග්මා IR සමාන සිග්මා E කියන එක. සිග්මා IR කියලා කියන්නේ I එකවරක් ප්‍රතිරෝධය කැපිටල් R ම තමයිනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් සිග්මා E කියන එක ගත්තාම බලන්න අපි මෙතන තියෙන්නේ පඩිපෙළ නැගීමක්.
මෙතන තියෙන පඩිපෙළ බැසීමක්. එහෙනම් කැපිටල් E වලින් අඩු කරන්න ඕනි E1 නේ. කැපිටල් E වලින් අඩු කරන්න ඕනි E1. බලන්න මම කියන එක හරියද කියලා. කැපිටල් E වලින් අඩු කරන්න ඕනි E1. මේක තේරුණාද බලන්න ටක් ගාලා. හරි නේද? එතකොට I1 ගත්තා කියනනම් E කියන එක දන්නවා E1 කියලා කියන්නේ කොච්චරද? BLV කියලා. ඕක බෙදන්න ඕනේ කැපිටල් R වලින්. හරිද? හරි. එහෙනම් ලියන්න ටක් ගාලා. හරි. ඕනම් ඔකට මෙහෙම ඇඳගත්ත හැකි. මම අඳින්නකෝ මෙතන. මෙන්න බලන්නකෝ දැන් වෙන එක පොඩ්ඩක් බලමු අපි. ටක් ගාලා. දැන් මෙහෙමයි තියෙන්නේ. මෙන්න අර E කියන එක. හොඳට අහගන්න නැව තමයි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. කලබලයක් නෑ අපිට සමහර ළමයි මේ වෙන වැඩ කරන්න හිතනවා. අපි ගානක් දෙයක් හදලා යමු යන්නේ. හරිද? ඔය මෙහෙම දැන් තියෙන්නේ මෙන්න අර කොහොමද දිගටම තියෙනවා මේක. මේකයි මේ කිව්වේ. පාතර ඇදලා පෙන්නවා දැන් මේක E ප්‍රතිරෝධයක් වශයෙන් තියෙන්නේ මෙන්න මේකේ ප්‍රතිරෝධය පමණයි. දැන් වැඩේ තියෙන්නේ ඉස්සලා නම් ගියේ මේකේ ධාරාව දැන් මේක යන්න පටන් ගත්ත නිසා මේ පැත්තට මේකත් බැටරියක් වෙනවා. ඒ බැටරිය විද්‍යුත් බල E1 කියලා ගත්තොත් ඒක BLV. B වේගෙන් යන අවස්ථාව. මේක B වේගෙන් යන අවස්ථාව. මෙතන E තියෙනවා දැන් නව ධාරාව අපි හිතමු I1 කියලා. දැන් යන ධාරාව I1 නම් I1 ගත්ත එක මෙන්න මේ චක්‍රයට කර්චොත් දාන. ඒකයි මම කිව්වේ. හරි නේද? ඒක තේරුණාද? හරි. එහෙනම් ලියන්න මේක ඕන ලියාගත්ත හැකි. ලියන්න නව ධාරාව කැපිටල් I1 නම් නව ධාරාව කැපිටල් I1 නම් අපෙන් අහන්නේ නව ධාරාවනේ. මුලින්ම අහන්නේ දණ්ඩ දිගේ ධාරාව. නැත්නම් ලියන්න දණ්ඩ දිගේ ධාරාව කැපිටල් I1 නම් B කොටස රෝම ඉලක්කම් 2 B කොටස. මේක උඩ කාට හරි ඇඳගත්තේ. අර ප්‍රතිගාමක බලය ප්‍රතිවිදුත් ගාමක බලය උඩට තියෙන. කෝෂය ඇතුළේ අනිත් පැත්ත. පැහැදිලිද? ඒකෙන් අර කෙරුවේ අර ඉස්සල ඔරිජිනල් ගිය ධාරාව අඩු කෙරුවානේ. ඔරිජිනල් ගිය ධාරාව අඩු කෙරුවා. අපරාධයක් ඉතින් මේක. නැත්තම් මේක තොරණය කරන් තිබ්බ හොඳට. හරි. මේක උනා ඇඳ ගන්නකො. ඇඳන් හොඳට පැහැදිලි කතාව. හරිනේ හරි. එහෙනම් ලියන්න මොකද අපෙන් අහන්නේ දණ්ඩ දිගේ ධාරාව I1 නම් කෙලිම ලියමු I1 නම් I1 වරක් කර්චොම් නියමයට I1 වරක් කැපිටල් R සමානයි E ඍණ E1යි. මේක E1 කියලා මම දැම්මේ. එහෙනම් I1 වරක් කැපිටල් R සමානයි E ඍණ E1 කියලා කියන්නේ BLV. එහෙනම් I1 කියලා කියන්නේ E ඍණ BLV බෙදීම කැපිටල් R කියලා. ඔන්න අලුත් ධාරාව. ධාරාව ඔන්න ඕක කියන අලුත් ධාරාව. හරි. ඊළඟට අහන එක බලන්න. දැන් මෙතන ධාරාව වෙනස් වුණානේ. ඉස්සල්ලා ඔය ධාරාවේදී තමයි I ධාරාවේ තමයි බලය ආවේ F සමානයි BIL කියලා අපි ගත්තා. දැන් ඊළඟට අහන එක ඇත්තටම අලුත් බලය. මේ බලන්න. අපෙන් අහන්නේ එම මොහොතේදී දණ්ඩ හරහා එම මොහොතේදී දණ්ඩ දිගේ ධාරාව දණ්ඩ මත බලය. දැන් බලය ගන්නේ F සමානයි BIL බිල්. එතකොට I ට දාන්න ඕනේ අලුත් ධාරාව. ඉස්සල ගිය ධාරාව අඩු වෙනවා. මොකද මෙතනින් අර බැටරියක් අය හැදුන නිසා. එහෙනම් අලුත් ධාරාව දාලා බලය දිනනවා. ලියන්න එහෙනම් කෙලින් F සමානයි ලියන්න. F සමානයි BI1L. දැන් ධාරාව වෙන්නේ F සමානයි BIL භාවිතයෙන් කියන එක ඕනේ නැහැ. BI1 වරක් L. එහෙනම් F සමානයි නව බලය B I1 කියන්නේ අර E ඍණ BLV බෙදීම කැපිටල් R වරක් L. අන්න එනවා. හරිනේ. ඔන්න අලුත් ධාරාව. අලුත් බලය. අලුත් බලය ආවා. ඔන්න අලුත් බලය හරි.
ඒක හරි. ඊට පස්සේ අහන්නේ මොකද්ද? කලබලයක් නෑ. ඊළඟට අහන්නේ බැටරියෙන් ලබා ගන්නා ක්ෂමතාව. බැටරිය ලබා ගන්නා ක්ෂමතාවය කියන්නේ EI. බැටරිය ලබා ගන්නා ක්ෂමතාවය කියන්නේ EI. EI කියන්නේ බැටරි එකක් තමයි E නේ. ඒක වෙනස් නෑ. I කියලා කියන්නේ I1 I1 දැන් අලුත් ධාරාව I1යි. ඉස්සලා බැටරියෙන් EI ක්ෂමතාවයක් දුන්නේ. දැන් දෙන්නේ EI1. මොකද ධාරාව අලුත් වුණා. EI1 අතකනව කට්ටන අපි එහෙම ගත්තා මතක ඇති මේ කෝෂයක් දාලා බාහිර ප්‍රතිරෝධයක් දාලා අපි ලිව්වේ පුතේ මතකද මේක R නම් අඳින්න බෑ මෙතන මේ මවුස් එකේ මේක E නම් මේක අභ්‍යන්තර ප්‍රතිරෝධය R නම් මතක ඇති ලිව්වා අපි EI කියන එක තමයි කෝෂයෙන් දෙන ක්ෂමතාවය ඒක සමානුනේ මොකේද ලකිත I වර්ගය සිම්පල් R ධන I වර්ගය කැපිටල් R ඒක මතකද ෆියුෂන් තියරි කට්ටයන් මතක ඇතිනේ I වර්ගය කැපිටල් R මේ දෙන්නගේ උත්සාහය මේ කෝෂය කරපු මුළු තපර ඇතුළු මුළු කරන මේ ක්ෂමතාව උත්සාහන ක්ෂමතාව බැටරිය ලබා දෙන ක්ෂමතාව හරි නේද ඒක හරි එහෙනම් මෙතන ලියන්න කෙලින් දැන් ලියන්න බැටරිය ලබා ගන්නා ක්ෂමතාවය සමානයි E වරක් I1 කියලා ලියන්න බැටරිය ලබා ගන්නා ක්ෂමතාවය සමානයි බැටරිය ලබා ගන්නා ක්ෂමතාවය සමානයි E වරක් I1යි EI කියන එක I1 කියන එක අර E ඍණ BLV බෙදීම කැපිටල් R ඔන්න බැටරිය ලබා ගන්න ක්ෂමතාව ඒකත් හරි අනේ මේව ලේසි I1 අපි ඉස්සරලා හිමුව දැන් මෙතන I1 හරි නේද හරි අපි ඊළඟ කොටසට යමු කොටස් මගහැරෙන්න පුළුවන් ඒ නිසා පරිස්සමෙන් ඈ කොමෙලකන් දෙක හරි ඊළඟට C කොටස AB C කොටසට යන්න ඕනේ කොමෙලකන් දෙකේ AB C කොටස ඉවර නෑ එනයින් XY දණ්ඩට ලබාගත හැකි උපරිම වේගය E බෙදීම BL මගින් දෙන ලබන බව පෙන්වනවා දණ්ඩ උපරිම වේගයෙන් චලන විට දණ්ඩ තුල ධාරාව කුමක්ද කියලා අහනවා මේ බලන්නකො දැන් ගත හැකි උපරිම වේගය අපෙන් අහනවා කොච්චරද කියන කාරණේ පෙන්වන්න කියන කතාව උපරිම වේගය කොච්චරද කියන කාරණේ අපෙන් අහන්නේ දැන් මෙන්න අහගන්න මෙතනදී මේ දණ්ඩ මත මෙහාට බලයක් ඇති වෙනවලු මේක v වේගයෙන් යන මොහොතේ මේක මෙහාට v වේගයෙන් යනවනේ v වේගයෙන් යන මොහොතේදී ඇතිවන බලය F සමානයි b I1 L කියලා අපිට තියෙනවා පැහැදිලිද හොඳට අහගන්න ඒතකොට ඒ බලයෙන් තමයි දැන් මේක යන්නේ ඉස්සරහට ඒ බලයෙන් තමයි මේක ඉස්සරහට යන්නේ ඔය බලය එන්නෙන්ද අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න පොඩ්ඩක් කල්පනා කරලා මේ බලය මෙහාට තියෙද්දි මේ දණ්ඩ අනිවාර්යයෙන්ම ත්වරණය වෙනවනේ ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලයක් වශයෙන් ඔක තියෙන ඉස්සරහට එකම බලය ඒ නිසා එන්නෙන්ද මේකේ වේගය වැඩි වෙනවා ඒ කියන්නේ v වැඩි වෙනවා දැන් බලන්න v වැඩි වෙද්දි මොකද වෙන්නේ කියලා මෙතන මේ v වැඩි වෙද්දි e වලින් අඩු කරන්න ඕනේ හාදය එන්නෙන්ද වැඩි වෙනවා යම් මොහොතක E කියන අගයට මේ අගය සමාන මොකද වෙන්නේ? බලය නැති වෙනවා. සම්ප්‍රයුක්ත බලය නැති වෙනවා. ඒ බලය නැති වුණු ගමන් ලබාගත් වේගෙන් දිගටම යනවා. නැවත ඔන්න අහගන්නකො හරියට. මෙන්න මේ සම්බන්ධය බලන්න මේ තියෙන්නේ මොකද්ද? අලුත් ධාරාව යද්දි. ඒ කියන්නේ දණ්ඩ v වේගෙන් චලිත වෙද්දී ප්‍රතිවිද්‍යුත් ගාමක බලයකුත් ඇති වෙලා අලුත් ධාරාවක් නෑනේ. ඒ ධාරාව යද්දි මේක මත දකුණට තියෙන බලය. මේක මත දකුණ තියෙන බලය. ඒ බලය තමයි මේ තියෙන්නේ. දැන් වැඩි තියෙන ඔය බලයට v කියන වේගය ටික ටික වැඩි වෙන්න එපා. v කියන අගේ ටික ටික වැඩි වෙද්දී මේ පදේ වැඩි වෙනවා කියලා කියන්නේ යම් මොහොතක මේකයි සමාන වෙන්න පුළුවන්. එහෙම වුණ ගමන් මේ බිඳුවෙන් පටන් ගෙන ටික ටික වැඩි වෙනවනේ. එහෙම වුණ ගමන් බලය බිඳුවයි. බලය කියන්නේ මේක මත මෙහාට බලය. ඒ කියන්නේ එහාට බලය බිඳුව වෙනවා. ඒ කියන්නේ බලයක් නැහැ. එතනින් පස්සේ දණ්ඩ මත බලයක් නැත්නම් දණ්ඩ දිගටම මොකද වෙන්නේ? ඒකාකාර වේගෙන් යනවා. පැහැදිලි ඒකාකාර වේගයෙන් යනවා කියලා අපිට දැන් ඒ දණ්ඩ උපරිම වේගයට එනවා. ඒකාකාර වේගෙන් උපරිම වේගයට එනවා කියලා කියන්නේ. දණ්ඩ උපරිම වේගයට එනවා. ඒකාකාර වේගය කියන්නේ දණ්ඩ උපරිම වේගයට එනවා. උපරිම වේගයට එනවා. ඒක තමයි එතන ගන්න දේ ඊට පස්සේ අය
ප්‍රශ්නයක් එනවා දණ්ඩට උපරිම වේගයට එනවා. හරි එහෙනම් ඒක ගමු අපි හිතන්න. මෙතන ලියන්න එහෙනම් අපෙන් අහනවා දණ්ඩ උපරිම වේගය E බෙදීම BL බව පෙන්වන්න කියලා අපිට කියන්නේ. හරි නේද? හරි ඒක ලියන්න එහෙනම් එහෙම ලියන්නකො. දණ්ඩ තොරණ වීමත් සමග දණ්ඩ තොරණ වීමත් සමග දණ්ඩ තොරණ වීමත් සමග දණ්ඩ තොරණ වීමත් සමග ඒ ප්‍රවේගයේ v වැඩි වේ. ඒ ප්‍රවේගයේ v වැඩි වේ. කියලා මෙන්න මේක අඳගන්න ලියා ගන්නවද පොඩ්ඩක්. ඒක පැහැදිලි වෙනවනේ. මෙන්න මේක ලියා ගන්න. ලියන්න f සමානයි b I කියන්නේ e ඍණ blv දෙදීම කැපිටල් R වරක් l. මෙතන ඊතර දාන්න උඩට වැඩි වෙනවා. ඔන්නෝම වැඩි වෙනවා කියලා පෙන්න ගන්න. v වැඩි වේ. මේ දණ්ඩ තොරණ වීමත් සමග v වැඩි වෙනවනේ. උඩේ v වැඩි වේ. දණ්ඩ තොරණ වීමත් සමග v වැඩි වේ. එවිට දණ්ඩ මත දකුණට පවතින බලය එවිට දණ්ඩ මත බලය අඩු වේ. බලය F අඩු වේ. දණ්ඩ මත බලය කැපිටල් F අඩු වේ. එවිට දණ්ඩ මත බලය කැපිටල් F අඩු වේ. එවිට දණ්ඩ මත බලය කැපිටල් F අඩු වේ. යම් v අගයක් සඳහා කැපිටල් E සමානයි BLV වන අතර නැත්නම් BLV සමානයි කැපිටල් E වන අතර යම් v අගයක් සඳහා කැපිටල් E සමානයි BLV වන අතර නැත්නම් BLV සමානයි E වන අතර යම් v අගයක් සඳහා BLV සමානයි E වන අතර එවිට F සමානයි බිඳුව වේ. එවිට F සමානයි බිඳුව වේ. එවිට F සමානයි බිඳුව වේ. මෙවිට දණ්ඩට ලැබී ඇති ප්‍රවේගය එහි උපරිම ප්‍රවේගය. මෙවිට දණ්ඩට ලැබී ඇති ප්‍රවේගය එහි උපරිම ප්‍රවේගයයි. මෙවිට දණ්ඩට ලැබී ඇති ප්‍රවේගය එහි උපරිම ප්‍රවේගයයි. මෙවිට දණ්ඩ ලැබී ඇති ප්‍රවේගය එහි උපරිම ප්‍රවේගයයි. ඒ කැපිටල් V නම් කියලා ගමු. ඒ කැපිටල් V නම් එහෙනම් ගන්න BL කැපිටල් V සමාන වෙනවනේ ඊට ඒ මොහොතේ. එහෙනම් V කියලා කියන්නේ E බෙදීම BL. හරි නේද? වාන් හරිද කියලා. ඒක හරි. E සමානයි BL කියලා ගත්තා. E බෙදීම BL. V සමානයි E බෙදීම BL. ඒක ගත්තා නම් හරි බලන්න. අපි අහනවා ඊළඟට එතන අවසානයේ ඒ කොටස අදාළ වහනවා. එවිට එතන මහනවා දණ්ඩ උපරිම වේගයෙන් චලනය වන විට දණ්ඩ තුල ධාරාව කුමක්ද කියලා අහනවා. දණ්ඩ උපරිම වේගයෙන් චලිත වන විට දණ්ඩ තුල ධාරාව. මේ බලන්නකෝ ධාරාව මේ I1 කියන එකනේ මේ තියෙන්නේ. I1 ධාරාව. එතකොට දැන් උපරිම වේගයෙන් චලිත වෙද්දි මෙන්න මේ අගයයි මේකයි සමාන වුණානේ. එහෙනම් ධාරාව කොච්චරද? බිඳුවයි. මෙයයි. දණ්ඩ උපරිම වේගයෙන් චලිත වන විට ධාරාව ශූන්‍ය වේ. දණ්ඩ උපරිම වේගයෙන් චලිත වන විට ධාරාව ශූන්‍ය වේ. දණ්ඩ උපරිම වේගයෙන් චලිත වන විට ධාරාව ශූන්‍ය වේ. දණ්ඩ උපරිම වේගයෙන් චලිත වන විට ධාරාව ශූන්‍ය වේ. හරි. මම ඔක පොඩ්ඩක් ටිකක් පැහැදිලි කරලා දෙන්නද? තව පොඩ්ඩක් නිකන් කියලා දෙන පොඩි කතාවක්. ඔය නිකන් හිතන්න මේක මෙතනින් මේකට ඔළුවේ දාගත්තේ නැත්නම් කමක් නැහැ. කවුරු හරි අවුල් වගේ නම් ඔය කියන කතන්දරේ ටිකක් බැලුවහම මෙන්න මෙහෙම කතාවක් නේ. පොඩ්ඩක් අහගන්න.
ඔන්න අහගන්න බෝඩ්. මේක තේරුණොත් තේරුණා විදියට ඉන්න නැත්නම් නැති විදියට ඉන්න ගැටලුවක් නැහැ. ඔය කට්ටිය ගාන නැවත නැවත කීපතක් හදද්දී ඔක තේරෙයි. ඔන්නකොමලි තිබ්බේ අපිට. වනින්න ගියාම පොඩක් අහගන්නකො මේක. එන්නේ E. හරි. මෙහෙමනේ තියෙන්නේ ඇත්තටම. ඔන්න හොඳට අහගන්නකො මේ කතාව. මේකේ විතරනේ R ප්‍රතිරෝධයක් තියෙන්නේ. දැන් පටන් ගද්දී ස්විච් එක දාලා වැඩි පටන් ගද්දී මේ පැත්තට ධාරාවක් යනවා. I කියන ධාරාව. ඒක තනිකරම යවන්නේ මෙයානේ. I කියන ධාරාව යන්නේ තනිකරම මෙයා. පැහැදිලිද කතාව? ඒක හරි. එතකොට I කියන ධාරාව capital E බෙදීම capital R. capital E බෙදීම capital R. හරි නේද කතාව? ඒක හරි. ඒක පැහැදිලිද? ඒක පැහැදිලි. ඊළඟට මේ ධාරාව නිසා මේක මත බලයක් ඇති වෙලා මේ පැත්තට බලයක් ඇති වෙලා F කියලා හිතන්නකෝ. බලයක් ඇති වෙලා මේක ඉස්සරහට යන්න හදද්දී මේක චුම්බක ශේෂ්ත්‍රයක් කබන සන්නායක දණ්ඩක් බවට පත් වෙලා මේකත් බැටරියක් වෙනවා. එතකොට මේකත් බැටරියක් වෙනවා. ඒකේ විදුලිකාම බලයක් තියෙනවා. ඒ විදුලිකාම බලය තමයි අපි E එකයි කියලා ගත්තොත් BL V කියලා ආවේ යම් V වේගයකදී. ඔන්න ඕකෙන් ධාරාවක් යවනවා අනිත් පැත්තට. ඒ ධාරාව මං හිතුවොත් I නෝට් කියලා. I නෝට් කියන්නේ I නෝට් කියන එක හිතුවොත් එහෙම I නෝට් කියලා කියන්නේ පොඩකින් නෑ. දැන් මම හිතන්නේ I නෝට් කියලා මෙයා විතරක් යවන එක. ඒ කියන්නේ E එක බෙදීම R. පොඩක් අහගන්න මේක. තේරෙනවද බලන්නකෝ දැන්. මෙයා තනි ගේමක් දෙනවා මෙහෙම. ඊ ඇස්සේ මේ මඟුල ඇවිල්ලා තනි ගේමක් දෙන්න හදනවා මෙහෙම. ඔය දෙක එකතු වෙලා නේද ධාරාව පාස් කරන්නේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් යකෝ I නෝට් කියන්නේ E එක ඍණ R වෙන්නේ කොහොමද? මෙතනත් E එකක් නෑ මම මේ කියන්නේ මේ I නෝට් කියන්නේ මූ විතරක් යවන I කියන එක. ඇත්තටම අවසානයේ යන්නේ මෙන්න මේ ධාරා දෙකේ සම්ප්‍රයුක්ත ධාරාව. ඒක තමයි අපි ගත්තේ I එකයි කියලා නේ. ඒක තමයි අපි ගත්තේ I එකයි කියලා. තේරුණාද? ඒක තමයි අපි ගත්තේ I එකයි කියලා. ඉතින් ඔතන වැඩේ වෙන්නේ මේ ධාරාව දිගටම නියතයක්. මේකේ ප්‍රවේගය එන්න වැඩි වෙද්දී E එක වැඩි වෙලා මේක වැඩි වෙලා E එක වැඩි වෙලා මෙන්න මේ I නෝට් ධාරාවයි මෙන්න මේ I ධාරාවයි සමාන. ඒ කියන්නේ I නෝට් වලගේ I ට එනවා. ඒතකොට ධාරාව බිඳුව වෙනවා. ඒතකොට ධාරාව බිඳුව වෙනවා. පැහැදිලිද? පැහැදිලි කතන්දරේ. ඕක තව ටිකක් කතා කරුවොත් මෙතනින් හරිද? දැන් මේ I වලින් හොඳට අහගන්න මේ I වලින් මෙයා මත බලයක් ඉස්සරහට දෙනවා F කියලා බලයක්. හරිද? මේ I වලින් දෙන බලය තමයි මේ F කියලා කියන්නේ. මේ I එන්න ගත්තට පස්සේ ඒක යන්නේ අනිත් පැත්තටනේ. ඒකෙන් බලයක් දෙන්නේ. ඒක ප්‍රේරිත ධාරාවනේ. ඒකෙන් බලය ඇති කරන්නේ ඇති කරපු ප්‍රතිඵලය නැති කරන්නනේ. ඒකෙන් බලය දෙන්නේ අනිත් පැත්තට. F නෝට් කියලා. ඒකෙන් බලය දෙන්නේ අනිත් පැත්තට. ඔන්න ඔය බල දෙකේ සම්ප්‍රයුක්ත බලය තමයි අපි අර ලියුවේ. අපි ලියුව නේද බලයක් F සමානයි B I එක L කියලා. I එක කියලා දැම්මේ නා. ඔය මේ බල දෙකේ සම්ප්‍රයුක්තය. පැහැදිලිද? එතකොට මේ බලය කියන්නේ මුගෙන් දෙන බලය. මේ බලය කියන්නේ මුගෙන් දෙන බලය. මේ බලය ටික ටික වැඩි වෙලා යම් මොහොතක මේ බල දෙක සමාන වෙනවා. එතකොට සම්ප්‍රයුක්ත බලය බිඳුවයි. ධාරාවක් බිඳුවයි. ඒකයි ඔය උනේ. හරිනේ කතන්දරනේ. ඒකයි උනේ. ඇතුළ පොඩ්ඩක් හිතුවොත් එහෙම. හිතෙන්න බැරි නම් ඒක ඔළුවට දාගන්න එපා. නිකන් මම මේ කිව්වේ. හරි ඊළඟට බලන්නකෝ දැන්. ඊළඟට බලන්නකෝ. දණ්ඩ චලනය වෙමින් පවතින ඕනෑම මොහොතක S1 ස්විච්චය විවෘත කර S2 ස්විච්චය සංවෘත කළහොත් දණ්ඩ මන්දනය වන බව ලෙන්ස් කිනීමේ භාවිතා කර පෙන්වයි. දණ්ඩ චලනය වෙමින් පවතින ඕනෑම මොහොතක S1 ස්විච්චය විවෘත කර S2 ස්විච්චය සංවෘත කළහොත් දණ්ඩ මන්දනය වෙන බව ලෙන්ස් කිනීමෙන් පෙන්වන්න කියලා කියනවා. මෙම ක්‍රියාවලියේදී දණ්ඩේ චල ශක්තිය තාපීමවට පරිවර්තනය වෙන යාන්ත්‍රණය. දැන් මේ බලන්නකෝ. දැන් දණ්ඩ චලනය වෙලා තියෙනවා නම් යම් මොහොතක හරිද? මේකෙන් එක කිව්වේ.
මේක මෙතන ස්විච් එක අරිනවා. ඒ කියන්නේ මේක නැති වෙනවා. මේක නැති වෙනවා. S2 ස්විච් එකේ වහන්නේ මෙතන එක වහනවා. කොහොමද තියෙන්නේ? මෙතන මේක නැති වුණ ගමන් මොකද්ද නැති වෙන්නේ? මේක නැති වෙනවා. හරිද? මේක නැති වෙනවා. මට ඕන නම් එහෙම ඒක මොකද වෙන්නේ? මේක මන්දනේ වෙනවා. මේක මන්දනේ වෙනවා. ඊ දැන් ඔය මම කියපු යාත් එක්කනේ. හරි. ඒක නැතුව අපි නිකන් හිතමුකෝ දැන්. හරි. දැන් අපි හිතමු නිකන්. දැන් කතන්දරේ මෙහෙමනේ. ඔන්න බලන්න. දැන් අපි අපේ කතාවට එලා බලමු. මම කිව්ව කතාවත් එක්ක. මෙන්න සන්නායක දණ්ඩ. දැන් මේක යනවා v වේගයෙන්. දණ්ඩ චලිත වෙමින් පවතින ඕනෑම මොහොතක් කියන්නේ. උපරිම වේගයට ආව මොහොතක් හරි ඕනෑම මොහොතක් කියලා කියන්නේ. පැහැදිලි චලනයෙන් පවතින ඕනෑම මොහොතක. දණ්ඩ චලනයෙන් පවතින ඕනෑම මොහොතක S1 ස්විච් එක ඔන්න ඇරියා. මෙතන ස්විච් එක වැහුවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ දණ්ඩපත් වෙනවා. දැන් මේ දණ්ඩපත් වෙනවා චුම්බක ක්ෂේත්‍රයක් කපාගෙන යන සන්නායක දණ්ඩක් බවට. පැහැදිලිද? චුම්බක ක්ෂේත්‍රයක් කපාගෙන සන්නායක දණ්ඩක් බවට පත් වෙනවා. චුම්බක ක්ෂේත්‍රය. එහෙනම් මේකේ ප්‍රේත විදුලි ගාම බලයක් ඇති වෙනවා. ප්‍රේත විදුලි ගාම බලයක් ඇති වෙනවා. දැන් අරක නෙමෙයි ප්‍රේත විදුලි ගාම බලය. දැන් මෙනම ප්‍රේත විදුලි ගාම බලයක් ඇති වෙනවා. අරක නෙමෙයි කියන්නේ. ඒක පැත්තට යනවා. දැන් ප්‍රේත විදුලි ගාම බලයක් ඇති වෙනවා. ඒක මම ගත්තොත් මේ පැත්තට v වේගය තියෙනවා. දැන් මොකක් හරි වේගය. අර v වේගය නෙමෙයි මොකක් හරි වේගයක්. ඒක ගැටලුවක් නෑ. e කියලා ගත්තොත් ඒක v l v. ප්‍රේත විදුලි. ඒකෙන් ධාරාවක් ඇති වෙනවනේ. ඔනෝ ධාරාවක්. පැහැදිලිද? ඒක හරි. අපිට කියන්නේ මන්දනය වෙනවා කියන එක ලෙන්ස් නියමයෙන් පෙන්වන්න කියලා. දැන් කෙනෙක් කියයි ඔය ලෙන්ස් නියමයේ ඕන නැස. ඉතින් ෆ්ලෙමින්ගේ දකුණත් නියමයෙන් චලිතේ මේ පැත්තට අපි විද්‍යුත් ගාම බලය මෙහෙම ගමුකෝ මේ ෆ්ලෙමින්ගේ වමත් නියමයෙන් අනුව කියලා ගත්තා. ඔව් වමත් නියමයෙන් කියලා ධාරාව මේක බලයක් ඇති වෙනවා මෙහාට කියලා කිව්වේ. ඒ කියන්නේ මෙහෙම ධාරාවක් යන උඩට ධාරාව උඩට චුම්බක ක්ෂේත්‍රය මෙහාට බලයක් මෙහාට ඇති වෙනවා. ඒ නිසා මේක මන්ද වෙනවා කියලා කිව්ව හැකියි. තේරෙනවද මම කියව කතාව? කෙනෙක් කියන්න පුළුවන් හරි දැන් විදුලි ගාම බලය පීඩනය වෙනවනේ. ධාරාවෙන් උඩටනේ. ධාරාව උඩට චුම්බක ක්ෂේත්‍රය ඇතුළට බලයක් ඇති වෙනවා මේ පැත්තට. ඒ නිසා මේක මන්දනය වෙනවා. නමුත් කියන්නේ ලෙන්ස් නියමෙන්නේ. ඒක මෙහෙම කිව්වේ හැකියි. දණ්ඩ දැන් ඉස්සරහට චලිත වෙනවා චුම්බක ක්ෂේත්‍රය කපාගෙන. එහෙනම් දණ්ඩේ ධාරාව පීඩනය වෙනවා. ප්‍රේත ධාරාව හැම වෙලෙම කරන්න ඕනේ මොකද්ද? ඒක ඇති කරපු හේතුව නැති කරන එක. එහෙනම් ප්‍රේත ධාරාවෙන් බලයක් ඇති කරනවා දණ්ඩ මත වම් පැත්ත. ඒ බලයෙන් දණ්ඩ මන්දනය වෙනවා. මන්දනය කරන්න ඕනේ. ප්‍රේත ධාරාව හැම වෙලෙම කරන්නේ යා ඇති කරපු හේතුව නැති කරන එක. ඒ ඇති කරපු හේතුව කියන්නේ යන්නේකනේ. යන්නේක නැති කරන්නේ. එහෙනම් බලයක් ඇති කරනවා වම් පැත්ත. මන්දනය වෙනවා. ප්‍රේත ධාරාව මන්දනය වෙනවා. හරි නේද? ඒක ලියන්න එහෙනම් එතන අපෙන් අහන්නේ දණ්ඩ මන්දනය වෙන බව ලෙන්ස් නියමයෙන් භාවිත කරමින් පෙන්වනවා. හරි මෙහෙම ලියන්න එතන S1 ස්විච් විවෘත කර S1 ස්විච් විවෘත කර S1 ස්විච් විවෘත කර S1 ස්විච් විවෘත කර S2 ස්විච් සංවෘත කළ විට සංවෘත කළ විට කියලා යටින් ඊට පස්සේ දැන් සංවෘත වෙන්න කමාවක් දාලා යටින් යන දැන් xy දණ්ඩ චුම්බක ක්ෂේත්‍රයේ කපාගෙන යන නිසා දැන් xy දණ්ඩ චුම්බක ක්ෂේත්‍රයේ කපාගෙන යන නිසා ඒ තුල විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වී ධාරාවක් ඇති. පරිපථයේ ධාරාවක් ඇති. ඒ තුල විද්‍යුත් ගාම බලයක් ප්‍රේරණය වී පරිපථය තුල ධාරාවක් ඇති. පරිපථය තුල ධාරාවක් ඇති. හරි නේද? හරි. ධාරාව ඇතිවන්නේ ලෙන්ස් නියමයට අනුව කියලා. ලෙන්ස් නියමයට අනුව ධාරාව ප්‍රේරණය වන්නේ. ධාරාව ප්‍රේරණය වන්නේ. ඒ ඇති කළ හේතුවට පටහැනි. ධාරාව ප්‍රේරණය වන්නේ ඒ ඇති කළ හේතුවට පටහැනි. එනම්
දණ්ඩේ චල්තය වළක්වන පරිදි. ඒ ඇති කළ හේතුවට පටහැනිව ය එනම් දණ්ඩේ චල්තය වළක්වන පරිදිය. එනම් දණ්ඩේ චල්තය වළක්වන පරිදිය. දණ්ඩේ චල්තය වළක්වන පරිදිය. එම නිසා දණ්ඩ මත එමගින් චල්තයට විරුද්ධ දිශාවට බලයක් ඇති වේ. එම නිසා දණ්ඩ මත එමගින් චල්තයට විරුද්ධ දිශාවට බලයක් ඇති වී එය මන්දනය වේ. එබැවින් දණ්ඩ මත චල්තයට විරුද්ධ දිශාවට බලයක් ඇති වී එය මන්දනය වේ කියලා ලියලා අපි ඉදිරියට යමු. හරිනේ එමගින් දණ්ඩ මත චල්ත විරුද්ධ බලයක් ඇති වී එය මන්දනය වේ. හරි ඒක තේරෙනවද ගලපගත්ත හැකිනේ. හරි ඊළඟට අහන එකට යන්න ටක් ගන්න. ඒකෙන් අහනවා ඊට පස්සේ එතනින්ම ඔය උත්තර දෙද්දි පොඩ්ඩක් අවශ්‍යමෙන් ඊළඟ එකට යයි පැනලා ටක් ගාලා. මෙම ක්‍රියාවලියේදී දණ්ඩේ චාල ශක්තිය තාපය බවට පරිවර්තනය වන යාන්ත්‍රණය කුමක්ද? දණ්ඩ චලිතවන ශක්තිය තාපය බවට පත් වෙන්නේ මේවා ඉතින් චාලක ශක්තිය තාපය බවට පත් වෙන්නේ දණ්ඩ තුලින් ගමන් කරන ධාරාවෙන් විදුලි ශක්තිය උත්සර්ජනය කරලා නේද? මේ I වර්ගය R මගින් තාප ශක්තිය උත්සර්ජනය කරනවා. I වර්ගය R කියන කාරණෙත් එක්ක එතන ලියාගන්න එහෙනම්. මෙහෙම ලියන්නකෝ ප්‍රතිරෝධය හරහා ප්‍රේරිත ධාරාව ගමන් කර ප්‍රතිරෝධය කියලා කියන දණ්ඩේ ප්‍රතිරෝධය ප්‍රේරිත ධාරාව ගමන් කර ජූල් තාපය ලෙස කිව්වත් කමන්නේ ජූල් තාපය කියලා අපි කියන්නේ I වර්ගය ජූල් තාපය ලෙස නැත්නම් හරියට I වර්ගයේ කැපිටල් R කියලා. ජූල් තාපය ලෙස කියලා එක ලියවනම් හරි. ප්‍රතිරෝධයකින් උත්සර්ජන ශක්තිය අපි කියන්නේ ජූල් තාපය කියලා. ජූල් තාපය ලෙස චාලක ශක්තිය තාප ශක්තිය බවට පත්. අර ප්‍රතිරෝධ තුලින් ගමන් කිරීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒකයි මේ අහන්නේ. කොහොමද චාලක ශක්තිය තාපය බවට පත් වෙන්නේ? ප්‍රතිරෝධය තුලින් ගමන් කිරීමෙන්. ජූල් තාපය මගින් තමයි මේ තාප ශක්තිය හැදෙන්නේ. හරි නේද? හරි. ටග්ගාල ඉදිරියකටත් යමු. එහා පැත්ත බලන්න. ඊළඟට තියෙන එකේ යෙදීමක් තියෙන්නේ ඉහත මූලධර්මයේ රේඛීය මෝටරේ නමින් හැඳින්වෙන උපක්‍රමයේ භාවිතා වන අතර එය බොහෝ යෙදුම් ඇත. නැව්වල සිට ගුවන් යානා ගුවන් ගත කිරීම එවැනි එක් යෙදුමකි. මොකද රෝසාගේ විවරණ පොත පොඩ්ඩක් කියවලා බලන්න මේකේ යෙදීම් ගැන යා පැහැදිලි විස්තර කරලා තියෙනවා. 2007 විවරණ පොත් තියෙනවා මම හිතන්නේ ඔය කට්ටිය ළඟ. රූපේ වෙන්නේ නැති පරිදි ගුවන් යානයේ දණ්ඩෙන් වෙන්කර ගුවන්ගත වීමට ඉඩ හඳු ලැබේ. ඉන්පසු 3 කොටසේ සඳහන් ආකාරයේ දණ්ඩ මන්දනය කරනු ලැබේ. අන්න කතාව. ඔය කට්ටිය කියවලා පොඩ්ඩක් තේරුම් ගන්න මොකද්ද වෙන්නේ කියලා. අර උපරිම වේගයට ආවට පස්සේ ටක් ගාලා එතනින් පස්සේ යන්න දෙන්නේ මන්දනය කරලා මේක මෙව කරනවා. ගුවන් යානේ ගුවන්ගත කරනවා. හරි. ඒවා අපට මේක විස්තර කරලා දෙන්න පුළුවන් මේක. නමුත් මේක වැඩි ඕනේ නැහැ මේ මොකද නැව්වලදී මොකද මේ ක්‍රමේ භාවිතා කරන්නේ දැන් අර විදියට හදලා මේක මෙතන දැන් ගුවන් යානයක් ගුවන්ගත කරන්න අපි දන්නවනේ බර්නෝලි මූල ධර්මයට අනුව උඩට බලය ලබා ගන්න වේගය වැඩි කරගන්න එපායි. එතකොට උඩට වේගයක් තියෙනවා. ඒක දැන් අපි දන්න කටුනායක එහෙම නම් අපි දන්න ගුවන් පතේ දිගටම තියෙනවා. එතකොට මෙහෙම ගිහිලා වට දෙක තුනක් කැරකෙද්දි වැඩේ හරි ස්පීඩ් කරගත්ත හැකියි. හරිද? ඒ සඳහා තමයි වට කැරකෙන්නේ. මම කිව්වා අපි ඒ කාලේ බලන් ඉන්නවා අපේ ඉස්සර අපිට තියෙනවා ඉස්සර දැන් යන්නෙත් නෑ කරුණායක මට. නමුත් කරුණායක වෙනම පැත්තක් තියෙනවා බලන්න. ඉතින් අපි කවුරු හරි රට යන වෙලාවක අපි ගිහිල්ලා කැවුම් කොකිස් මුං අලු අරගෙන අපි රැයක් ගත කරනවා අර ගුවන් යාන බල. ඒක සුන්දර අත්දැකීමක්. ඉතින් වෙනම තිබ්බ දැන් මේ පරියන්ත්‍රේ වහලා නේ මං හිතන්නේ. බලන්න දෙන්නේ නැහැ කට්ටියන්ට. අර කුටි කලබලත් එක නැති වුණා. නමුත් ඒ කාලේ අපි බැලුවා ගිහිල්ලා. ඒතකොට අපිට පේනවා අපි අයියා හරි කවුරු හරි නැග්ග ගුවන් යානේ මෙහෙන් පිටත් වෙලා ආපහු කැරකෙනවා. අපිට අර ලැජ්ජය බෑ මේක යන්නේ නැහැ. හරිද? අය කැරකෙනවා. ඊළඟ ඔන්න එක තැනකදී උඩට නගනවා. අර වේගය හදාගන්න. ඉතින් මේ ඔය ගුවන් යාන මේ ප්‍රහාරක ගුවන් යාන ගුවන්ගත කරන්න එපා මේ මුහුදේ මේ නැව්වලින්
ඔක දන්නවා නැව් වල තියෙනවා වෙනම ගුවන් යාන යවයි. ඒකට නැව ඇතුලේ තමයි ගුවන් යාන ස්පීඩ් කරලා උඩට උස්සන්න වෙන්නේ. එතකොට නැව ගත්තාම ලොකු දිග නැව් තියෙනවා. හැබැයි අච්චර දිගට හදන්න බෑනේ. හරි. පොඩි වට නවක් හදලා ගුවන් යානේ ගුවන්ගත කරන්න ගියොත් එහෙනම් මෙහෙම ගිහිල්ලා වේගෙමන් නිසා බොක් ගාලා මූදට වැටෙනවා. වට කරකන්න බෑනේ. මෙහෙම ගිහිල්ලා නවත්තලා කෙලවරෙන් දැන් කෙලවර නේද කියලා ආපහු හැදලා ඇවිල්ලා එහෙම ඉතින් තොරණේ කරන්න බෑ. තොරණේ කරන්න එක දිගටම යන්න එපා. කෙලවට ගිහිල්ලා හරි දැන් අය යමු කී ගිහිල්ලා ඉතින් හැමදාම යන්නේන එක තමයි කර කර ඉන්න වෙන්නේ. ඒකට උපක්‍රමයක් තමයි ඉතා ඉක්මනින් වේගය ලබා ගන්න තමයි මේ ක්‍රමේ කරන්නේ. මේකට ගුවන් යානේ සම්බන්ධ කරගන්න සම්බන්ධ කරලා මේ පීලත් එක බූස් ගාලා අදිනවා. තොරණේක උඩින්ම ප්‍රවේගය ගත්තා අරක යන්න පුළුවන් තත්ත්වෙට නේද ටක් ගාලා මිදිලා මුෆ් ගාලා උඩට යනවා. ඊට පස්සේ මේක මන්දනය කරන්න ඕනේ. දැන් මේකේ උඩ නැගලානේ ගුවන් යානේ ගියේ. දැන් ගුවන් යානේ යන්න ගියා. ගුවන් යානේ යන්න ගියා. මේක දිගටම ගියොත් එහෙම හරිද? ඊට පස්සේ වෙනම සෙට් එකක් යවන්න වෙනවා. ඒක ගන්න. ඒක ගිහිල්ලා වෙන රටකට යනවා ඊට පස්සේ. ඒක මන්දනය කරලා ටක් ගාලා නවත්ත ගන්න. මන්දනය කරන් තමයි අර අනිත් ස්විච් එක ටක් ගාලා දාන්නේ. පැහැදිලිද? ඕකේ අනිත් පැත්ත ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ගුවන් යානයක් බස්සද්දිත් ඔහොම තමයි. ගුවන් යානයක් ලොකු වේගයෙන් ඇවිල්ලා මේක බස්සද්දිත් ඊට පස්සේ හිමීට ටික ටිකනේ මන්දනය කරන්නේ. එකපාරට බ්‍රේක් ගහන්න බෑනේ. බස් එකවත් බ්‍රේක් ගහන්න බෑනේ. කෝච්චියෙත් හිතන්න කෝච්චියෙත් කොච්චර බ්‍රේක් ගහද්දි කොච්චර මේ වෙලාවක් යනවාද කෝච්චිය ඒකනේ අනතුරු වෙන්නේ. නැත්තම් මිනිහෙක් බෙල්ල තිබ්බ ගමන් කෝච්චියේ ඉන්න කෙනාට පුළුවන් නම් මොකක් හරි පාගලා බ්‍රේක් ගහන්න බොක් ගාලා වැඩි තියන් දාන්න පෑගෝ ගමන් අර උඩ තට්ටු ටික පිටිපස්සටත් ටික උඩින් යනවා. හරි දෙවන බ්‍රේක් නෑ. මේව වෙන්නේ නැහැ. ඔක්කොටම බ්‍රේක් පද්ධති හදලා එහෙම ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඒකට සංකීර්ණ ඒක අමාරුයි කරන්න. සියලුම රෝද වලට බ්‍රේක් ගහන්න නේද? ඊට වඩා හොඳයි කෝච්චියක් නොකර ඉන්නේ. ගුවන් යානත් එහෙමයි ඒක. එකපාරට බ්‍රේක් ගහන්න බෑ. ඒකට අර නැවත හිතන්නකෝ අර නැවකට එන බැස්ස කියලා. නැවකට බැහැලා කොහොමද ගුවන් යානේ බ්‍රේක් කරන්නේ එතකොට? ගොඩාක් යන්න ඕනේ. නමුත් නැවේ දිග පොඩි. එතකොට මෙහෙම ගිහලා ටිකක් ගිය ගමන් නැව ඉවරයි. හරිද කියන්නම මුහුදේ තමයි. අය වටයක් කර කියලා ඉන්න බෑ. අය ඒ ස්පීඩ් එකෙන් උඩට උස්සන්න බෑ. එහෙම හිතා. එහෙම බෑ. එතකොට ඒකට පැරිෂූට් දාලා කරන්නේ. මෙහෙම බැස්ස ගමන් ගුවන් මේ නැවට පැරිෂූට් එකක් විවෘත කරනවා. නැත්නම් දෙකක් හරි ලොකු පැරිෂූට් දෙකක්. මේ පැරිෂූට් වල මන්දනය යටතේ තමයි අර වාත ප්‍රතිරෝධයත් එක්ක තමයි මේක ඉස්සරහට ගිහිල්ලා ටක් දාලා මන්දනය කරනවා. ඒක බලන්න පුළුවන් අන්තර්ජාලය. පැරිෂූට් දාලා මේක. කිසිම කමක් නැහැ. ඔහොම භාවිතා කරනවා කියලා කියනවා. අපි ඊට පස්සේ එතෙන්ද ගියොත් එහෙම ගානට අරගේ සම්බන්ධ දීලා තියෙන. ඉතින් ස්කන්ධ දීලා තියෙනවා 20000ක් කියලා මේ ගුවන් යානය සහ ඒ සංයුතිය. පීලි දෙක අතර දුර 10යි. ඒ කියන්නේ L චුම්බ ශ්‍රාවක ඝනත්වය 2යි ටෙස්ලා දණ්ඩේ ප්‍රතිරෝධය 100ක් කියලා ගන්නදලු. CIMS උපරිම වේගයක් ලබා ගැනීම සඳහා බැටරිය මගින් සැපිය යුතු විද්‍යුත් ගාමක බලය. එහෙනම් අපිට ආවේ E සමානයි BL capital V කියලානේ. ඒකට ආදේශ ගන්න තියෙන්නේ. එහෙනම් ලියන්න. capital E සමානයි BL capital V කියලා ගන්න. capital E සමානයි. ඒක අපි ඉස්සර කියනවානේ. capital E සමානයි BL capital V කියන්නේ උපරිම වේගය. උපරිම වේගය. මතකද? මේ වෙලාවේ ධාරා බිඳුවයි. ආදේශ කරන්න B කියන්නේ 2යි ටෙස්ලා. ටෙස්ලා 2 දාන්න. L කියලා කියන්නේ 10යි. කෙලිම මීටර වලින් දීලා තියෙනවා. V කියන්නේ 100යි උපරිම වේගය. එතකොට අපිට එනවා 2000යි වෝල්ට් කියලා නේ. ඒක ලේසි 2000යි වෝල්ට්. එනයින් ගුවන් යානයේ ආරම්භක තොරණය ගණනය කරන්නේ. ඒක වෙනම කතාවක්. දැන් විද්‍යුත් ගාමක බලය හොයාගත්ත නිසා ගුවන් යානයේ ආරම්භක තොරණය අපෙන් අහන්නේ. ඒ ආරම්භක තොරණය කියන්නේ මේක. ආරම්භක තොරණය කියන්නේ එතකොට දණ්ඩ චලිත වෙලා නැහැ. ආරම්භක තොරණය කියන්නේ මෙන්න මේ අවස්ථාව නේද? දණ්ඩේ චලිතේ නැහැ තාම. මෙතන මේක E කියන බැටරිය සම්බන්ධ කරලා 200i වෝල්ට්. මේක R 100i ඕම්. මේක තමයි චලිත වෙලා නැහැ. මේක 10i මීටර. ආරම්භක තොරණය කියන්නේ ඒතකොට අපි දන්නවා මේකේ ධාරාවක් යනවා මේ පැත්තට I කියලා. චුම්බක ශ්‍රාවක ඝනත්වයේ D දීලා තියෙනවා. ඒතකොට F සමානයි BIL බිල්. තොරණය ගත්ත හැකි. ඒතකොට F සමානයි MA දාලා BIL සමානයි MA. B I කියලා කියන්නේ මොකද්ද? E බෙදීම R බරක් L සමානයි MA. A කියලා කියන්නේ එතකොට B E L බෙදීම R M. B කියන්නේ ටෙස්ලා 2යි.
C කියන්නේ 200යි, L කියන්නේ 10යි, R 100යි. ස්කන්ධ දීලා තියෙනවා මුළු පද්ධතියේ බලන්න කීයද කියලා 20000යි. ඔන්න ඔකයි සිම්පල් එක ලැබෙන්නේ. ආරම්භක තොරණ. හදලා ගන්න එක. ආරම්භක තොරණේ 0.02ක් තියෙනවා. 0.02යි ඉන්වෙස්ට්මන්ට්.